ප්‍රස්ථාරයක් ඇසුරෙන් අපි ඒකේ ලකුණු කරලා පෙන්නුවා. ඔප්ටිමයිසේෂන් පාඩමේදී අපි ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් කියන එකක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රධාන අරමුණ ගැන කියවෙන. අපේ ව්‍යාපාර ප්‍රධාන අරමුණ ලාභය උපරිම කර ගැනීම. එහෙමත් නැත්නම් පිරිවැය අවම කර ගැනීම. මේ තුන්වෙනි ප්‍රශ්නේ ගොඩක් වෙලාවට මේ හැම වෙලෙම හැදෙන්නේ එක්ක ලාභය උපරිම කරන පැත්තෙන් ලාභය පැත්තෙන් ගන්න දෙන්නේ නැත්නම් පිරිවැය පැත්තෙන්. ඒ කියන්නේ පිරිවැය අවම කරගන්න. අපි මේකේ රෝමිලක්කම් පළවෙනි එකෙන් ගොඩක් වෙලාවට අහන්නේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක ලියන්න කියලා. එතකොට අපි ගාන පිරිවැය පැත්තෙන්ද දෙන්නේ නැත්නම් ලාභය පැත්තෙන්ද දෙන්නේ කියලා. පිරිවැය පැත්තෙන් දෙනවා නම් ටෝටල් කොස්ට් එක. ටෝටල් කොස්ට් ෆන්ක්ෂන් එක හොයන්න තියෙන්නේ. TC ශ්‍රිතය හොයලා ලියන්න. එහෙම නැත්නම් ගාන කියවුවම මේක ලාභය පැත්තෙන් නම් දෙන්නේ අපි ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක තමයි හොයලා ලියන්න ඕනේ. මේ සිද්ධිය ඇසුරෙන් දෙන්නේ ඒකේ දෙන දත්ත ටික අපි පැත්තකින් ලියාගෙන අපි බලමු ගාන හදාගෙන ඉස්සරහට යමු. මේ ප්‍රශ්නේ නම් යන්නේ ලාභය පැත්තෙන්. ඒ කියන්නේ අපි හොයන්න ඕන මොකද්ද? පිරිවැය පැත්තෙන් දුන්නොත් පිරිවැය අවම වන පරිදි නිෂ්පාදනය කළ යුතු ඒකක සංඛ්‍යාව හොයන්න ඕන. හොයලා ඉවර වෙලා ප්‍රස්ථාරය මාක් කරන්න ඕන. දැන් මේ හදන්න යන ගානේ ලාභය පැත්තෙන්. ලාභය පැත්තෙන් දුන්නොත් මොකද හොයන්න ඕන? ව්‍යාපාරයේ ලාභයේ උපරිම වෙන පරිදි අපි ඒකක කීයක් විකිණිය යුතුද කියලා. අරකේ නිෂ්පාදනය කර යුතු ඒකක සංඛ්‍යාව පිරිවැයවම වෙන්නේ. ලාභයේ පැත්තෙන් හොයනවන විකිණිය යුතු ඒකක සංඛ්‍යාව තමයි හොයන්න ඕන. හොයලා මාක් කරන්න ඕන ප්‍රස්ථාරයක් ඇසුරින්. ඔන්න ඔය ටික තමයි කරන්න තියෙන්නේ. හරි. අපි ගාන කියවලා බලමු. රුවිනි කියලා ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් වර්ජිනියා යුනිවර්සිටි එකේ ඉන්න ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා රුවිනි කියලා. මෙයාට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා project to get an understanding of the real situation in business activities. ව්‍යාපාර ක්‍රියාකාරී තේරුම් ගන්න එක පදනම් කරගෙන මෙයා ප්‍රොජෙක්ට් එකක් කරනවා. අන්න ඒකට දැන් ඔය කැම්පස් වල අපිටත් ප්‍රොජෙක්ට් කරන්න දෙනවා එක එක. එතකොට කරන්න දුන්නා අපි ප්‍රැක්ටිකලි ඒ අපි කරන ඒ වටපිටාව අපි තෝරගන්න පැත්ත ගැන අපි ගිහින් අධ්‍යයනය කරන්න ඕනේ. දැන් මෙයාට බිස්නස් එයා තීරණය කරනවා බිස්නස් 12 වෙනකන් ලෙක්චර්ස්. ඒක නිසා මෙයා තීරණය කරනවා 12න් පස්සේ මෙයා හවුසින් ගෘහස්ත පොඩි කඩයක් දාන රෝල්ස් ඇන්ඩ් සෑන්ඩ්විච් විකුණන. එහෙම දාලා මෙයාට ඕනුණා මෙයාට අර ප්‍රොජෙක්ට් එකට ඕන කරුණු ටික එකතු කරගන්න. හරි මේකේ බලමු. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. මම ඇහෙන්නේ නැද්ද? කවුරුත් කියනවා. මේ ක්ලියර් නැත්තම් කියන්න හොඳයි අපිට සිග්නල් නැහැ වහිනවා. හරි. මේකේ මම මේ කියන කරුණු ටික නිසල බෝඩ් එකේ ලියන්න වම් පැත්තේ උඩ කොනෙන්. මුලින්ම කියනවා මෙයා ප්ලෑන් කරලා තියෙන රෝල්ස් නුයි සෑන්ඩ්විචස් නුයි හදන්න. ඒ වගේම මේව දැන් කෑම තැලිලා පොඩි වෙනවනේ. ඒක නිසා මේ හැම ෆුඩ් එකක්ම චූටි බොක්ස් එකක දාලා ඔය දැන් අපි ඔය කඩවල වල තියෙන චූටි පෙට්ටි වල දාපුවා අනේ වගේ චූටි බොක්ස් එකක මෙයා දාන තීරණය කරනවා මේ හැම ෆුඩ් අයිටම් එකක්ම. මොකද අර තැලිලා පොඩි වෙලා ඒවට වෙන මේ හානිය ඔම කර ගන්න ඕන නිසා. මෙයා එහෙම චූටි බොක්ස් වල අසුරලා ඒ සේරම බොක්ස් ටික දානවා ලොකු පෙට්ටියක. අපි දැන් එහෙමනේ පොඩි බොක්ස් ටික දාලා ඉවර වෙලා ලොකු පෙට්ටියක ඒ ටික අසුරනවා ලස්සනට. හරි. ඊළඟට කියනවා මේ අර ලොකු බොක්ස් එක පොඩි බොක්ස් ටික අපි ඒක මේ ඉස්සලා අඳින්නකෝ මේ ඍජු කෝණාශ්‍රයක් අඳින්න. බෝඩ් එකේ වම් පැත්තේ පොඩියට අඳින්න නැත්නම් ගන්න. වම් පැත්තේ කොනේ උඩටම යන්න බෝඩ් එකේ. ඔච්චරත් ලොකු වැඩි. ගාන හදන්න ඉඩමදි වෙනවා. පොඩියට නිකන් අර මට පෙන්වන්න ඕනේ. වම් පැත්තේ කොනවලටම යන්න බෝඩ් එකේ. හරි. ඇඳලා හරි ඕක මේ පොඩි කෑලි වලට ඕක ඇතුලේ අර සමචතුරස්‍රය අඳින්න. හරි ඕකේ මැදින් දෙකට ඉරක් බෙදලා අඳින්න. ත්‍රිකෝණාශ්‍රාකාරී. දැන් හරහටත් ඉරක් ගන්න. හරි ඔන්න ඔය වගේ ලොකු පෙට්ටිය ඇතුලේ පොඩි පෙට්ටි ටික අසුරනවා කියලා තමයි මේ කියන්නේ. හරිනේ මේ ලොකු පෙට්ටියේ උපරිම දරන්න පුළුවන් බර කිලෝ
අපි පැත්තකින් ලියමු. large box weight maximum weight. කෙටියෙන් ලියනකෝ mx කියලා we කියලා ලියන්න. කිලෝ 5යි. මෙන්න මේ ලොකු පෙට්ටියේ දරන්න පුරුවන් බර කිලෝ 5යි. කියන්නේ පොඩි පෙට්ටි දාලා පොඩි පෙට්ටි වල බර ඔක්කොම එකතුව කිලෝ 5යි වෙන්න ඕන. ඊට වඩා දරන්න බෑ. එහෙමනොත් ඒක කැඩලා යනවා. ඒ වගේම large box එකේ capacity එක මේකේ දරාවේ කියනවා 12000යි ඝන සෙන්ටිමීටර. ලියන්න large box capacity. large box capacity. උඩ ලියලා තියෙන නිසා මේ කමාද එකක් දාලා එහෙම ලියන්න. capacity equal 12000යි ඝන සෙන්ටිමීටර 12000යි. මේ තාම ලොකු පෙට්ටිය ගැන කියන්නේ ලොකු පෙට්ටියේ දරන්න පුළුවන් කිලෝ 5ක බර විතරයි. ඒ වගේම මේකේ කැපැසිටි එක 12000යි. කිලෝ 5ට වඩා ග්‍රෑම් එකක් හරි වැඩි වෙන්න බෑ. එතකොට 12000ට වඩා පොඩ්ඩක් නෑ. මොකද මුළු පෙට්ටියම බහලන්න පුළුවන් ඉඩ තියෙන්නේ 12000යි ඝන සෙන්ටිමීටර. හරිනේ. ඊළඟට ප්‍රශ්නේ කියනවා හරි දැන් පොඩි පෙට්ටිය ගැන බලමු. ඒ වගේම මේකේ තව එකක් තියෙනවා මේ ලොකු පෙට්ටියේ හිස් පෙට්ටියේ දැන් මේ හිතන්න කාඩ්බෝඩ් කිලෝ 5ක විතර මේ කාඩ්බෝඩ් වලින් හදපු පෙට්ටියටත් යම්කිසි weight එකක් තියෙනවනේ නේ. ඒක පුළුන් වලින් හදලා නෑනේ. අන්න ඒක නිසා මේකේ කියනවා මේ හිස් පෙට්ටියේ බර ග්‍රෑම් 200යිලු. එහෙනම් ලියන්න යටින් ඉස්සලා large box maximum weight කියලා දාවේ ඒකට දරන්න පුළුවන් බර ඒක ඇතුලේ දාන්න පුළුවන් ගාන කිලෝ 5යි. මේ ලියන්නේ හිස් පෙට්ටියේ බර large box weight එක ලියන්න. මේක ගොඩාක් වැදගත් වෙනවා ගානට මේක අමතක වුණොත් නම් මුළු ගානම වැරදෙනවා. ලියන්න තුන්වෙනි පේලියේ large box weight equal 200 gram. ග්‍රෑම් 200යි ග්‍රෑම් 200යි පොඩ්ඩයි අර කිලෝ 5ක් දාන්න පුළුවන් බර මේ හිස් පෙට්ටියේ ලොකු හිස් පෙට්ටියේ බර හරි ඊළඟට කියනවා weight and the space requirement of small cardboard boxes are negligible ඒ කියන්නේ අර පොඩි පෙට්ටි ටික තියෙනවනේ පොඩි පෙට්ටි වලට ලකා හරින්නලු දැන් අපි දැන් බර ගැන ඊයේ බර ගන්නවා හැබැයි පොඩි පෙට්ටියට යන ඉඩ දැන් අර රෝල්ස් එක දාපු පෙට්ටිය ඒ කියන්නේ පෙට්ටියේ කවර් එක යන වගේ මේ නිකන් කියන්නේ අනේ ඒකට යන ඉඩ හරිම පොඩි ඔය ඉරි කෑල්ලක් වගේ එන්නේ ඉඩ නොසලකා හරිනලු සමස්ත පෙට්ටියේ ඉඩ ගන්නවා අර කවරේ ඒ පොඩි පෙට්ටියේ කවරවල චූටි කවරවල ඉඩ නොසලකා හරිනවලු ඒක දුන්නොත් තව ටිකක් බැරෑ රූම් වෙනවනි ගන්න හරි ඊළඟ කොටසට යමු ඊළඟට කියනවා දැන් චූටි පෙට්ටි දෙවර්ගයක් තියෙනවා රෝල්ස් දාපුවයි සෑන්ඩ්විචස් දාපුවයි අර රෝල්ස් දාපු කුඩා පෙට්ටියක බර ග්‍රෑම් 50යිලු සෑන්ඩ්විචස් දාපු කුඩා පෙට්ටියක බර ග්‍රෑම් 40යිලු එතකොට ඊළඟට කියනවා රෝල්ස් දාපු කුඩා පෙට්ටියක ඝන සෙන්ටිමීටර් 100යිලු සෑන්ඩ්විචස් දාපු පෙට්ටියකට යන ඉඩ වර්ග මේ ධාරිතාවය ඝන සෙන්ටිමීටර් 120යිලු හරි ඒ ටිකත් අපි ලියමු සයිඩ් එකකින් small box capacity of small box of rolls කෙටියෙන් ලියමු ca.sm small box එක ලියන්නකෝ ca.small box of rolls කියන එකත් ලියන්න දික් කරලා ලියන්න ඒක rolls කියන එක සමානයි ඝන සෙන්ටිමීටර් 100යි අර උඩ 12000යි කිවි ලොකු පෙට්ටියේ ධාරිතාවය මේ කියන්නේ රෝල්ස් එකක් දාපු පොඩි කුඩා පෙට්ටියක ධාරිතාවය. හරි ඊළඟට ඒක යටින්ම අපි රෝල්ස් එකේ මේ එක ලියමු weight එක. weight of the small box of rolls
රෝල්ස් එකේම weight එක. weight rolls ග්‍රෑම් 50යි. හරිනේ? ඊළඟට ලියමු සෑන්ඩ්විච් එකේ අර විදිහටම CA capacity of small box of sandwich. අර ටිකම ලියන්න CA SM විතක් box. හරි ඔන්න කෙටි ලියන්න capacity of මේ ලියන්න sandwiches කියන එක ලියන්න ඕනේ. නැත්නම් අපිට බලා ගන්න බෑනේ. ඒක 120යි. ඒකට යන ඉඩ 120යි. ඝන සෙන්ටිමීටර්. ඊළඟට සෑන්ඩ්විච් එකේ weight එක ලියන්න. weight of sandwich. ඒක ග්‍රෑම් 40යි. හරි. මේකේ දැන් බරක් දීලා තියෙනවා, ධාරිතාවයක් දීලා තියෙනවා, ඔන්න තව ටිකක් දීලා තියෙනවා ලාභය පැත්තේ. මේ රෝල්ස් මෙයා වෙන තැනකින් හදපු තැනකින් අරගෙන ඒකට තව ලාභයක් ඇඩ් කරලා තමයි තව ගාණක් ඇඩ් කරලා තමයි විකුණනවා කියන්නේ. එතකොට සෑන්ඩ්විචස් එයාම හදලා විකුණනවලු. එතකොට රෝල්ස් එකක් මෙයා ගන්නවා කියන්නේ රුපියල් 25කට. 25කට පර්චේස් කළා මෙයා සෙල් කරන්නේ 40ට. රුපියල් 15ක ලාභයක් තියාගෙන මේ එයා රෝල්ස් හදන්නේ වෙන හදපු තැනකින් 15 ගාණේ අරගෙන 25 ගාණේ අරගෙන 15ක තව මිලක් එකට එකතු කළා මෙයා එයාටත් ලාභයක් තියෙන්න ඕනනේ. එතකොට මෙයාට හම්බෙන ලාභ කීයද එක රෝල්ස් එකකින්? රුපියල් ලියන්න profit of the one roll නිකන් කෙටි ලියන්න profit dot rolls කියලා ලියන්න profit. හතලිහෙන් 25ක් අඩු කරලා 15යි කියලා ලියන්න. හරිනේ? ඔය ලාභය 25ට අරගෙන 40ට විකුණනවා. එහෙනම් විකුණු මිලෙන් පිරිවැය අඩු කළා තමයි 40 25ක් අඩු කළා මේ 15 තමයි යාට ලැබෙන ලාභය. හරිනේ? ඊළඟට සෑන්ඩ්විචස් එයාම හදලාලු විකුණන්නේ රුපියල් 20 ගානේ. හරි ලියන්න profit one sandwich. profit of sandwich. එයාම හදලා විකුණන නිසා යාට 20ක ලාභයක් තියෙනවලු එක සෑන්ඩ්විච් එකකින්. ඒකේ කෙලින්ම equal 20 rupees. හරි. ඔන්න ප්‍රශ්නේ දීලා තියෙන තොරතුරු ටික සේරම අපි ලියාගත්තා. ලොකු පෙට්ටියක් තියෙනවා. ඒකේ දාලා තමයි මේ පොඩි පොඩි ෆුඩ් අයිටම් ටික මේ අරන් යන්නේ. ලොකු පෙට්ටියේ දරන්න පුළුවන් බල කිලෝ 5යි. ඒකේ අර හිස් ටික, ඒ කියන්නේ ඒව නොදා නිකන් හිස් පෙට්ටියේම බර ඊට අමතරව පටවන් 100ක් විතරයි. අන්න ඒක ඔළුවේ තියාගන්න දැන් ඉඳලම ගාන හදන්න ඉස්සරහට ඒක ඕනලු. කිලෝ 5යි දරන්න පුළුවන් හිස් පෙට්ටියේ බර ග්‍රෑම් 200 නම් ග්‍රෑම් 4800ක් වෙනකම් විතරයි අර චූටි චූටි ෆුඩ් අයිටම්. ඊළඟට මේකේ කැපැසිටි එක 12000යි. ඒක ඇතුලේ දාන්න පුළුවන් 100 ඝන සෙන්ටිමීටර් 100 රෝල්ස් නුයි ඝන සෙන්ටිමීටර් 120ක් වෙන ධර්තාවක් තියෙන සෑන්ඩ්විච් කියන දෙකම. ඒ දෙක දාන්න පුළුවන්. හරි. By taking the number of rolls to carry at a time as x and the number of sandwiches to carry as y, write down the objective function for Ruvini. අන්න මං කියවනේ රෝම් ඉලක්කම් එකෙන් ගොඩක් වෙලාවට අහන්නේ objective function එක. ප්‍රධාන අරමුණු තියෙන්නේ අපේ මොකද්ද මේක? පිරිවැය ආශ්‍රයෙන්ද මේ ගන්න යන්නේ ලාභය ආශ්‍රයෙන්ද? අපිට profit එක ගැනනේ ඉඟි දීලා තිබුණේ. එහෙනම් මේ කියන්නේ ලාභය පැත්තෙන්. එහෙනම් අපිට දැන් ඉස්සරහට හොයන්න වෙන්නේ ලාභය උපරිම කර ගැනීම සඳහා විකිණිය යුතු ඒක ඔප්ටිමම් පොයින්ට් එක. ඒක තමයි අපිට අර මේ ග්‍රැෆික ප්‍රස්තාර වලින් පෙන්වන්න වෙන්නේ. හරි. මේකේ අහන වෙන්නේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක. එහෙනම් අපි ලියන්න ඕනේ මේකේ ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක. ඒක තේරෙනවනේ. ලාභය පැත්තෙන් දීලා තියෙන නිසා මේකේ ඉල්ලන ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක. මේකේ කියනවා රෝල්ස් එකවරකට ගෙනියන රෝල්ස් සංඛ්‍යාවට ගන්නලු එකවරකට මෙයා මේ පෙට්ටියේ ගෙනියන සෑන්ඩ්විච් සංඛ්‍යාවට y කියන විජය පදේ දාගන්නලු. මොකද අපිට මේකේ මිල දීලා තිබුණට ඒකක ගාණ දීලා තිබුණේ නෑනේ මෙයා විකුණන. අපිට ඒකට විජය පදයක් දාගන්න වෙනවා. මෙයා කියන රෝල්ස් වලට x දාගෙන y සෑන්ඩ්විච් වලට y දාගෙන ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක ලියන්නලු. හරි ලියමු අපි. phi equal
මේකේ අර ඔයාලා ලියද්දි ලියන්න මම මේක කෙලින්ම ලියනවා උත්තරේ number of rolls to carry at a time equal x එකවරකට ගෙනියන සමානයි x ඊළඟට ලියනවා එකවරකට ගෙනියන සෑන්ඩ්විච් සංඛ්‍යාව සමානයි y ඊළඟට එක් රෝල්ස් එකකින් ලැබෙන ලාභ නෑ මුළු රෝල්ස් සංඛ්‍යාවෙන් ලැබෙන ලාභය හොයන්නේ කොහොමද? අපි ලාභය හොයන්නේ අපිට එකකින් ලැබෙන ලාභය ගුණ කරන්න ඕන අපි විකුණන දැන් රෝල්ස් එකක් විකුණනම ලැබෙන ලාභය කීයද 15යිනේ. දැන් මේකේ කිව් සංඛ්‍යාව x කියලා ගන්න කියලා. එහෙනම් අපිට ලැබෙන රෝල්ස් වලින් ලැබෙන මුළු ලාභය හොයන විකුණන x කියන සංඛ්‍යාව ගුණ කරනවා 15යි ප්‍රොෆිට් එකේ. 15යි x. ඊළඟට සෑන්ඩ්විච් වලින් ලැබෙන ලාභය හොයන්නේ එක සෑන්ඩ්විච් එකකින් 20යි. ඔක්කොම සෑන්ඩ්විච් y සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් 20යි y. මේ දෙකේම එකතුව 15යි x ධන 20යි y. මෙහෙම ලියමු. total profit රෝම ඉලක්කම් එකට උත්තරේ total profit equal 15යි x ධන 20යි y. ඒක ගත්තේ එක රෝල්ස් එකකින් 15යි රෝල්ස් x සංඛ්‍යාවක් විකුණනවා x ගෙන් ගුණ කළා 15යි x ධන සෑන්ඩ්විච් එකකින් 20යි සෑන්ඩ්විච් y සංඛ්‍යාවක් විකුණනවා 20යි y. ඔන්න ඔය දෙකේ එකතුව තමයි total profit එක. පැහැදිලි ඉන්නේ ගාණ කියලා තිබුණා විකුණන සංඛ්‍යාව මෙයාට x ගන්න මෙයාට y ගන්න කියලා. ඒකයි අපි x හරි ඔන්න පළවෙනි එකට උත්තරේ මේකේ අර ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් කියලා අහලා තිබුණ නිසා අපි ඊළඟ පෙළේ මෙහෙම ලියනවා therefore the objective function is maximize phi equal කියලා ඕකම ලියනවා ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක වෙන්නේ මේක කියලා ඒකම ලියනවා අපි දැන් මෙතන ලියන්නේ ඔයාලා ලියද්දි 15x දැන් 20y කියලා ලියන්න හරි දෙවනි රෝම ඉලක්කම් දෙකට යමු obtain the necessary constraint to be satisfied in reaching the objective you decide in part 1 above. ඉහළ අපි රෝම ඉලක්කම් එකේ දක්වපු objective function එක ළඟා කරගන්න අපි මේ ලාභය උපරිම කරගැනීමේ අරමුණ ළඟා කරගන්න යද්දී අපිට ඇති වෙන බාධා ටික ලියන්නලු. දැන් උඩ කතා කරද්දි මතකද අපිට මේ බර කිව්වා පටවන්න පුළුවන් කිලෝ 5යි සීමාවක් නේ 5ට වඩා දාන්න බෑ. ග්‍රෑම් එකක් හරි වැඩි වුණොත් ඉතින් ඒ පෙට්ටිය කැඩිලා යනවා. අන්න සීමාවක් එක සීමාවක් බර පැත්තෙන් තියෙනවා. ඊළඟට තව එකක් තිබුණා ධාරිතාව ගැන 12000 ඝන සෙන්ටිමීටර. මේකේ දාන්න පුළුවන් 12000 නම් 12000ට වඩා ඊට දාන්න බෑ. දැන් අර පේනවනේ ගානට පෙට්ටියට තව ඉඩ එක පෙට්ටියක්වත් දාන්න බෑ. එහෙනම් මේ ටිකත් ඇල්ල විනාශ වෙලා යනවා. එහෙනම් අන්න තව සීමාවක් ධාරිතාව පැත්තේ. සීමා දෙකයි. ගානක්ම හදද්දි මතක තියාගන්න මේක නම් සාමාන්‍යයෙන් හැම ගානකටම වගේ එන සීමාවක්. මේ එන ඒකක සංඛ්‍යාව ගොඩක් වෙලාවට අපි හදන්නේ නිෂ්පාදනය කරන එකක. එහෙම නැත්නම් විකුණන එක. කවදාවත් නිපදවන එකක ගාන ඍණ වෙන්න බෑ. විකුණන එකක ගාන ඍණ වෙන්න බෑ. එක්කෝ විකුණන්න නැතුව ඉන්න ඕන, එක්කෝ නිපදවන්න නැතුව ඉන්න ඕන. එක්කෝ බින්දු, ඒ කියන්නේ බින්දුව. එක්කෝ බින්දුව වෙන්න ඕන. නැත්නම් මොනවා ඕන ධනාගයක් තියෙන්න ඕන. කීයටවත් ඍණාගයක් නිපදවන්නත් බෑ, විකුණන්නත් බෑ. අන්න තව සීමා දෙකක් එනවා එතනින්. x y කියන දැන් රෝල්ස් සෑන්ඩ්විච් කියන දෙන්න ඍණ ගානක් විකුණන්න බෑනේ. එක්ක බින්දුව වෙන්න ඕන විකුණන්න නැතුව ඉන්න ඕන නැත්නම් එකක් හරි විකුණන්න ඕන ධන ගානක් වෙන්න. ඒ කියන්නේ x දෙන්න අනිවාර්යෙන් බින්දුවට සමාන හෝ විශාල වෙන්න ඕන. ඔන්න ඔය අවහිරතා මම දැන් කීයක් කිව්වද බර පැත්තෙන් එකයි ධාරිතාව පැත්තෙන් එකයි අර පොදුවේ හැම ගානකටම වගේනේ xy දෙන්න ඍණ වෙන්න බෑ කියන දෙන්නයි ඔක්කොම 4ක් එනවා. දෙවැනි එකෙන් අහන්නේ අපේ මේ අරමුණ ළඟා කරගන්න යද්දී එන සීමාවන් නම් කරන්න කියලා. හරි. අපි සීමාවන් 4 අඳුරගත්තා. දැන් පළවෙනි සීමාව මෙතන අපි කෙටියෙන් ලියන්නේ ඔයාලා ලියද්දී අපි මුලින්ම කැපැසිටි එක පැත්තෙන් එක ලිව්වොත් දැන් constraint for space ඉඩකඩ පැත්තෙන් තියෙන සීමාව තමයි space requirement for rolls. rolls එකක් සඳහා මෙයාලා ඉල්ලන ඉඩ තමයි ඝන සෙන්ටිමීටර් 100යි. සෑන්ඩ්විච් එකක් සඳහා මෙයාලා ඉල්ලන ඉඩ ඔය මේ ප්‍රශ්නේ අපි ලියලා තියෙන්නේ rolls එකකට 100ක් ඉඩ ඕනේ සෑන්ඩ්විච් එකකට 120ක් ඉඩ ඕනේ කියලා. එහෙම ලියලා ඉවර වෙලා ඊළඟට ලියනවා මේ දෙන්නගෙම එකතුව total space requirement මේ දෙන්නටම ඕන ඝන සෙන්ටිමීටර් 100 දාන x
ප්‍රමාණයක්. මොකද අපිට හදන ගාන අපි දන්නේ. එක් සංඛ්‍යාවක් හදනෝ එක් රෝල්ස් පෙට්ටියකට 100ක් ඕන නම් මුළු රෝල්ස් පෙට්ටි ගානට යන ප්‍රමාණය හොයන්න අපිට විකුණ මේක දාගෙන යන පෙට්ටි ගානෙන් ගුණ කරන්න ඕනේ. x නම් පෙට්ටි සංඛ්‍යාවක්. x ගුණ කිරීම 100ෙන් තමයි මුළු රෝල්ස් පෙට්ටි ගාන හඳුන්වන්න වෙන්නේ. x ප්‍රමාණයක් තමයි මේකේ බහලන්නේ එකපාරකට. ඒ මේ රෝල්ස් පෙට්ටියක ධාරිතාව 100යිලු. එහෙනම් මුළු රෝල්ස් පෙට්ටි වලට යන ඉඩ හොයන්න වෙන්නේ 100යි x. ඒ වගේම y වලින් පෙන්වන්නේ සෑන්ඩ්විච් පෙට්ටියකට යනවලු 120ක් ඉඩ සෑන්ඩ්විච් y සංඛ්‍යාවක් මේකේ බහලනවලු. එහෙනම් මුළු සෑන්ඩ්විච් පෙට්ටි ගානට යන 20යි y. එහෙනම් මෙන්න මේ දෙන්නගේ එකතුව තමයි total space එක. මේ පෙට්ටිය ඇතුලේ සේරම හැදිලා තියෙන්නේ මේ රෝස් පෙට්ටි ටිකෙනුයි මේ සෑන්ඩ්විච් පෙට්ටි ටිකෙනුයි එකතුවෙන් තමයි මේ ඉඩකඩ ඇහිරිලා තියෙන්නේ. ඊළඟට මේක කියනවා total space availability. මේක දාන්න පුළුවන් ඉඩකඩ 12000යිලු. දැන් අපිට ඕන CIX දාන්න සංඛ්‍යාවක් මේක අතුරන්න මේක availability එක දාන්න පුරවන්න ඉඩ තියෙන ධාරිතාවය 12000යි. අන්න එහෙනම් අපිට එතනින් සම්බන්ධතාවයක් ගන්න පුළුවන් නේ. මොකද්ද සම්බන්ධතාවය? 12000ට වඩා මං කිව්වා එකයක්වත් වැඩි වෙන්න බෑ. එහෙනම් අපේ අර රෝල්ස් ඒ ධාරිතාවය කුඩයි හෝ සමානයි 12000 කියලා අපිට සමාන සීමාවක් ගොඩනගන්න පුළුවන්. මොකද 12000යි ඔක්කොම ඉඩ තියෙන්නේ අපි මෙච්චරක් මේකේ පටවන්න ඕනේ. හැබැයි 12 බෑ සමාන වෙන්න පුළුවන්. එහෙනම් කුඩයි හෝ සමානයි කියලා අපිට පුළුවන් කන්ස්ට්‍රේන් එකක් සීමාවක් බාධාවක් ගොඩනගන්න. අපි ලියනවා පළවෙනි බාධාව ලියන්න නිස්සල කොහොමද ලියන්නේ? මේක අනිවාර්යෙන් අර ටික ඔයාලා ලියන්න හරිද? total space requirement equals CIX ධන 120යි total space availability equal 12000. නෑ අපිත් ලියමු එක්ක. ලියන්නකෝ. ලියන්න total space ලියන්න රෝම ඉලක්කම් දෙක කෙලින් total space එලා කෙටියෙන් ලියලා තිතක් තියමු. total space dot req සමානයි CIX ධන 120යි y. ඔක ලියවෙන්න ඕන ඔය විදිහට ඔයාලා. ඊළඟට ඊළඟ පේලියේ total space availability t.sp. availability ava කියලා ලියන්නකො. සමානයි 12000යි ඝන සෙන්ටිමීටර්. අවශ්‍යයි CIX ධන 120යි y ප්‍රමාණයක්. ඉඩ තියෙනවා 12000ක්. අවශ්‍යයි මෙච්චරක් ඉඩ තියෙනවා මෙච්චරක්. ගලපනෝ සම්බන්ධයක් CIX ධන 120යි y කුඩයි හෝ සමානයි 12000. මොකද අර අසමානතා ලකුණ දාන්න කියලා ලකුණ දාලා අසමානතා ටිකක් ගොඩනගන්න කියලා කියන්නේ. හැම පාස් පේපර් එකකම රෝම ඉලක්කම් පළවෙනි එකේදී ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක. ලාභය පැත්තෙන් දෙන්නේ පිරිවේ පැත්තෙන් දෙන්නේ කියලා හඳුනගත්තා. TC හරි ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක හරි ලිව්වා. ඊළඟ එකෙන් අහන්නේ ගොඩක් වෙලාවට මේකට තියෙන සීමා ටික ලියනවා. හරි. ඔන්න අපි පළවෙනි සීමාව ලියමු. CIX ධන 120යි y මෙතන ලකුණ දාන එක ගැන තමයි ඔයාලා ඉගෙන ගන්න ඕන. CIX ධන 120යි y. දැන් ඕකේ කට වැහෙන්න ඕන කාගේ පැත්තටද? කට වැහෙන්න ඕන කාගේ පැත්තටද? CIX ධන 120යි y පැත්තට. මොකද 12000ට වඩා පොඩ්ඩක් 1.ක්වත් වැඩි වෙන්න බෑ මේ අසුරන කුඩා පෙට්ටිවල ධාරිතාවය. එහෙනම් අපි කට වහන්නේ CIX පැත්තට. එහෙනම් ලියන්න කුඩයි හෝ විශාලයි 12000. කුඩයි හෝ විශාලයි 12000. සමහර ගණන් එනවා අරයා විශාලයි මෙයා කුඩා වෙනවා. දැන් මේ ගානේ හැටියට නම් අරයා තමයි විශාල. ඊට වඩා පටවන්න බෑ. ඒකයි කට වැහුවේ මෙයාගේ පැත්තට. මෙයා එක්ක 12000ට සමාන වෙන්න ඕන නැත්නම් අඩු වෙන්න ඕන. ඊට වඩා දාන්න බෑ. මොකද පෙට්ටිය ඉඳ නෑනේ දාන්න 12000 නෑ ඊට තියෙන ඊට වඩා දාන්න ඉඳ නෑ. හරි. ඔබ ලියද්දී අර කැපෙන ඒවා තියෙනවා නම් බලලා කපලා ලියන්න. මොකද අපිට ප්‍රස්තාරයක් අඳින්න වෙනවනේ දන්නවනේ. දැන් මේ graphical solution පාඩමත් එක්ක සම්බන්ධයි. optimum point එක හොයලා අපි ආව ප්‍රස්තාරිකුනුත් පෙන්වනවා. දැන් මේ 12000 වල C වල 120 වල තියාගෙන අපිට බෑ මේ ප්‍රස්තාරයෙන් පෙන්වන්න. ඒක නිසා පුළුවන් තරම් කැපෙන ගැටෙන ඒවා කපලා සුළුම කරගෙන යන්න ඕනි ඉස්සරහට ගන්න. දැන් මේක බැලුව ගමන් පේනවා බෙදෙනවා 60යි 50.
10න් බෙදෙනවා 12යි 20න් බෙදෙනවා. මේ තුනම 20න් බෙදෙනවා. දැන් බේලු ගම එකපාරට ඔලුවට එන්නේ මටත් දැන් 10 දැක්ක ගමන් පේන්නේ 10න් බෙදෙනවා ආයෙමත් 10න් බෙදෙනවා. ඒ කියන්නේ 20න් බෙදෙනවා 5යි x ලියන්න ඉස්සල 5යි x 120 20න් බෙදෙනවා 6යි y 12000 20න් බෙදෙනවා 600යි 600යි නේ 600 හරි ඊළඟට ඔය එකක් ලිව්වේ එක කන්ස්ට්‍රේන් එකක් එක සීමාවක් දැන් ඔය ලිව්වේ ධාර්තාව පැත්තේ සීමාවනේ තව අපි එකක් කතා කරා අර කිලෝ 5යි බර සීමාව 5යි පටවන්න පුළුවන් කියලා හරි ඒ ඔක්කොම දාන්න පුළුවන් කිලෝ 5යි කිව්වා හිස් පෙට්ටියේ බර ග්‍රෑම් 200යි කිව්වා එතකොට රෝල්ස් එක රෝල්ස් පෙට්ටියක බර ග්‍රෑම් 50 කිව්වා එක සෑන්ඩ්විච් පෙට්ටියක බර ග්‍රෑම් 40 කිව්වා අපිට දැන් අර ධාරිතාවේ ලිව්වා වගේ ග්‍රෑම් 50 පෙට්ටි x සංඛ්‍යාවක් දන ග්‍රෑම් 40 පෙට්ටි y සංඛ්‍යාවක් කුඩයි හෝ සමානයි කිලෝ 5 කියලා ලියන්න පුළුවන්ද ලිව්වොත් එතනින්ම ගාණ ඉවරයි මේකේ අර කරුණ නම් අමතක කරන්න එපා හිස් පෙට්ටියේ බර ග්‍රෑම් 200යි කිව්වා මේකේ දරන්න පුළුවන් කිලෝ 5යි නම් හිස් පෙට්ටියේ බර ග්‍රෑම් 200යි නම් ඒ 200 අඩු කළා 4800ක් වෙනකම් විතරයි අපිට රෝල්ස් නුයි සෑන්ඩ්විච් නුයි මේ ලොකු පෙට්ටියේ දාන්න පුළුවන්. අර ග්‍රෑම් 200ක හැලුවොතින් ගාණම ඉවරයි. එහෙනම් ඔයාලා ලියද්දී අර ලියන්න අර පිරිවෙල ටික weight of rolls equal කියලා. එක රෝල්ස් එකක බර සමානයි ග්‍රෑම් 50යි. ඊළඟ පෙළේ ලියනවා එක සෑන්ඩ්විච් එකක බර සමානයි ග්‍රෑම් 40. ඊළඟට ලියනවා weight of the empty box හිස් පෙට්ටියේ බර සමානයි ග්‍රෑම් 200. ඒ ටික අපි මෙතන ලියන්නේ ඔයාලා ලියන්න. මේකේ බර මෙච්චරයි මේකේ බර මෙච්චරයි හිස් පෙට්ටියේ බර මෙච්චරයි කියලා. ඊළඟට ලියනවා total weight. අපි ඒක ලියමු ඉස්සල. total weight equal 50යි x ධන 40යි y ධන ග්‍රෑම් 200යි. කොහොමද ඕක ලිව්වේ? රෝල්ස් x නම් සංඛ්‍යාව ඒ රෝල්ස් එක පෙට්ටි රෝල්ස් පෙට්ටි සේරගෙම බර හොයන්නේ 50යි x වලින්. එක සෑන්ඩ්විච් පෙට්ටියක බර ග්‍රෑම් 40යි. සෑන්ඩ්විච් පෙට්ටි y සංඛ්‍යාවක් විකුණන මුළු සෑන්ඩ්විච් පෙට්ටි සංඛ්‍යාවේ බර සමානයි 40යි y. g ඕනේ මෙතන අපි අර xy පද දාන්න ලියන්නේ. g කියලා ලියන්න 40යි y g කියලා ලියන්න. අපිට මෙතන එහෙම දාලා නැහැ වැඩ. 50යි x 40 50යි x 40යි y. ධන ග්‍රෑම් 200යි. එතනට g දාන්න ඕලන්නේ. සමානයි. ඔන්න දැන් අපි ඕක සමානයි දැන් කිව්වේ රෝල්ස් පෙට්ටි ටිකේ බරයි සෑන්ඩ්විච් පෙට්ටි ටිකේ බරයි මියාගේ හිස් ග්‍රෑම් 200 හිස් පෙට්ටියේ බරයි මේ තුන් දෙනාගේම එකතුව අන්න එයා කිලෝ 5ට සමානයි. අර 50යි x 40යි y තමයි කිලෝ 5ට සමාන කරන්න බැරි මොකද කිලෝ 5 ඇතුලේ හිස් පෙට්ටියේ ග්‍රෑම් 200ක් තියෙන නිසා. මෙන්න මේ තුන් දෙනාම ලිව්වම හරි. තුන් දෙනා 5 කියලා ලිව්වොත් පිස්සු හැදෙනවා දශම ගණන් එන්න ඔළුවට එන්න ඕන කවදාවත් අපිට මේක කියන්නේ දෙජාතියකින් තියාගෙන ගණක් හදන්න බෑ දැන් මේ පැත්තේ ග්‍රෑම් වලින් එහා පැත්තේ කිලෝ වලින් එහෙම බෑනේ අපි මනිනවා නම් එක මිනුමක් තියෙන ගණක් සුළු කරන්න බෑ උක්ත කරලා එහෙනම් දෙන්නම මේ ග්‍රෑම් 200 කිලෝ කන්නවට වඩා ලේසි කිලෝ 5 ග්‍රෑම් කරන එකනේ හරි ලියමු සමානයි ග්‍රෑම් 5000යි ඒව ඔළුවට එන්න ඕන ගණන් හදලම ප්‍රැක්ටිස් එකකින්. නැත්තම් කෙලින්ම කිලෝ 5 ගෙඩිය පිටින් දාවොතින් ගාණ හදා යන පිස්සුවක් වෙනවා. ඔළුවට එන්න ඕන දෙපැත්ත දෙක જાතියකින් තියාගන්න බෑ එකම මිනුමකින් ලියන්න ඕන ග්‍රෑම් 200 නම් මේ පැත්ත ලියන්නේ එහා පැත්තත් ග්‍රෑම් කරගන්න ඕන. මෙයා කිලෝ කරගන්න යන්න එපා 1.0 විදියට හිතලවල්ල කරගන්න. හරි. මේ පැත්ත ධන 200යි ග්‍රෑම් තියෙනවා. එහා පැත්තට ගෙනියන ඍණ විදිහට xy පද ඉතුරු වෙද්දී අර සමාන පද එක පැත්තකට දාගන්න. 50යි x ධන 40යි y එහෙමම තියෙද්දී ධන 200යි යනවා ඍණ 200යි ග්‍රෑම් කියලා. එතකොට 5000න් ග්‍රෑම් වලින් 200යි ග්‍රෑම් අඩු වුණාම 4800යි ග්‍රෑම්. ඔන්න මොකද්ද? රෝල්ස් ටිකේ සෑන්ඩ්විච් ටිකේ මුළු බර රෝල්ස් මුළු බර සමානයි 4 දැන් කියන්න ඔය 4800ට වඩා මේ පෙට්ටි ටිකේ බර වැඩි වෙන්න පුළුවන්ද?
බර වැඩි වෙන්න බෑ. එහෙනම් ඊළඟ අසමානතාවය ගොඩනගුණු 4800ට වඩා කුඩයි හෝ සමානයි 50යි x ධන 40යි y. ලකුණ කට වැහෙන්නේ මෙයාගේ පැත්තට. මොකද 4800ට වඩා විශාල වෙන්න බෑ. එක්ක සමානයි එක්ක කුඩ. හරි. හැම ගානකටම වගේ පොදු වෙන දෙකක් දැන් ලියන්න. සමානයි බිඳුව y කුඩයි හෝ සමානයි බිඳුව. මොකද මම පටන් ගන්නකොටම කිව්ව කවදාවත් නිපදවන එකක ඍණ වෙන්න බෑ. විකුණන එකක ඍණ වෙන්න බෑ. මේ ගානේ කතා කරන්නේ විකුණන එකක ගාන. එහෙනම් රෝල්ස් ඍණ ගානක් විකුණන්නත් බෑ. සැන්ඩ්විච් ඍණ ගානක් විකුණන්නත් බෑ. එක්ක බිඳුව විකුණන්න නැතුව ඉන්න ඕනේ. අන්න එහෙනම් අලුතෙන් සීමා දෙකක් to additional constraint අමතරව සීමා දෙකක් එනවා x විශාලයි හෝ සමානයි. අන්න මේක දැන් මේක කරපු සීමාවන් දෙකේ මතකද? කට වැහුනේ මෙයාගේ පැත්තට. මේක කියන්නේ බිඳුවට වඩා විශාලයි හෝ සමානයි. ධනාගයක් එන්න ඕන විකුණන ඒකක සංඛ්‍යාවට ලියන්න. කට අරිනවා x ගේ පැත්තට. ඔය ලකුණ ගැන අවධානය යොමු කරන්න. x විශාලයි හෝ y විශාලයි හෝ සමානයි බිඳුව. යටින් ලියන්න. y විශාලයි හෝ සමානයි බිඳුව. අපි ඔය ලියපු constraint හතරට මේ ඉරි ටිකක් ගහන් යමු බලා ගන්න ඉස්සෙල්ලා. x ධන 40යි y ග්‍රෑම් 200. ඒකේ අර 50x ඔය උඩ තියෙන උත්තර හතරට මේ ඉරි ටිකක් ගහන්න දැන් ඕකේ. උත්තර මොනවද කියලා පේන්නේ නැහැ. ධන 6යි y කුඩයි හෝ සමානයි 600ට යටින් ඉරි දෙකක් ගහන්න. 5යි. අන්න හරි ඒක එක උත්තරයක්. ඊළඟට 50x ධන 40යි y කුඩයි හෝ සමානයි 4800ට ඉරි දෙකක් ගහන්න. ඊළඟට xy කෙන්න දෙන්නට ඉරි දෙක ගානේ ගහන්න. ඔන්න ඔය උත්තර හතර. ඔන්න අපේ සීමා හතර. ඔය හතර ලියවෙන්න ඕන. හරි. යමු තුන්වෙනි ප්‍රශ්න. තුන ගමු. Using the graphical method, obtain the feasible region satisfied by all the constraints. ඔන්න graphical solution පාඩමට සම්බන්ධ වෙන්න හදන්නේ. මෙච්චර වෙලා අපි අර optimization ප්‍රශස්ත මට්ටම හොයන පාඩමේ හිටියේ. දැන් ඔන්න මෙයා ඒක අර ප්‍රස්තාර පාඩමට සම්බන්ධ කරන්න හදන්නේ. කියනවා මේ අපි හදාගත්තු සීමාවන් ටික ඇසුරින් feasible region satisfied. අපේ අරමුණ ළඟා කරගන්න පුළුවන් ඉඩ ප්‍රදේශය පෙන්වන්න කියලා. කොයි සීමාව ඇතුළතදී කරන ලාභය පැත්තෙන් ප්‍රස්තාරයෙන් පෙන්වන්නලු මේ අසමානතාවයන් ටික දාලා ඉවර වෙලා අපිට අපේ ලාභය උපරිම කරගන්න පුළුවන්. හරි. අපි පෙන්නමු. ප්‍රස්තාර දීලා ඒකෙන් රේඛාවක් ඇඳලා ප්‍රස්තාරයක් අඳින්න කිව්වොත් මොකද්ද කරන්නේ අපි? දැන් ශීත ටිකක් දීලා තියෙනවා. රේඛාවක් අඳින්නලු මොකද්ද කරන්නේ වයිටයි බිඳුව ආදේශ කළා හොයා ගන්න ඕන අවම වශයෙන් ඛණ්ඩාංක දෙකක් අපිට ප්‍රස්තාරික රේඛාවක් අඳින්න නම් අඩුම ගානේ උපරිම ලක්ෂය ලක්ෂය ඇඳලා මේ දෙක සිරස් අක්ෂයේ ස්පර්ශ වෙන තැනයි තිරස් අක්ෂයේ ස්පර්ශ වෙන තැනයිවත් අපි හොයා ගන්න ඕනනේ අඩුම ගානේ අන්නේ තැන් දෙකේ ඛණ්ඩාංක දෙකවත් හොයලා සරල රේඛාවකින් යා කළා ප්‍රස්තාරය අඳින්න ඕනේ එහෙනම් හරි අපි ඔය හොයාගතපු කණ්ඩා මේ සීමාවන් හතරම ප්‍රස්තාරයක පෙන්වන්න ඕන ඇඳලා ඒ ශ්‍රිත හතරම පෙන්නලා ඒ ශ්‍රිත හතරටම යටත් වෙන ස්ථාන මෙන්න මේ හතරම ඉටු වෙන්නේ මෙන්න මෙතෙන්දි මෙන්න මේ සීමාව ඇතුලේ තමයි අපිට අපේ ලාභය උපරිම කරගන්න පුළුවන් කියලා. මෙයාලා අහන්නේ අන්න ඒක ලාභය උපරිම කරගන්න පුළුවන් සීමාව පෙන්වන්න කියලා. හරි ඔය සේරම මකලා දාමුනේ නැත්තම් බෑ අපිට කරදරයි. නෑ බෝඩ් එකේ වම් පැත්තේ ලියපු ටිකම කන්නකෝ අර උත්තර ටික තියෙද්දි වම් පැත්තේ ලියපු ටික සේරම කන්න ඔව් අර වෝන්නේ ගානයි සේරම ඉඳලා මකන්න අවුලක් නෑ ඕන්නේ මත්තකයි නේ දැන් කට්ටියට ප්‍රශ්නේ හරි අපි දැන් ඛණ්ඩාංක හොයමු ફોકસ වෙලා නැහැ හරි පළවෙනියටම යමු අපි අර 5x ධන 6y කුඩයි හෝ සමානයි 600 කියලා ගත්තේ අන්න ඒක ගෙනල්ලා අපි
කණ්ඩාංග ටික කණ්ඩාංග දෙක හොයමු. ලියන්න 5යි ලියන්න. බෝඩ් එකේ වම් පැත්තේ උඩින්ම පටන් ගන්න. 5යි x ධන 6යි y සමානයි 600. අර කුඩායි හෝ සමානයි කියලා තියෙන එකේ අපි මේ අර x ටයි y ටයි බිඳුව දාලා ආදේශ කරන නිසා සමාන ලකුණ දාගෙන හදන්නේ කුඩා සලකුණ එහෙම දාන්නේ සමානයි කියලා අපිට ගන්න පුළුවන්. කුඩායි හෝ සමානයි කියලා තියෙනවා. ඒ සීමාව අරගෙන අපි මේ ඒකේ ප්‍රස්ථාරය අඳින්න, ශිතයක් අඳින්න කණ්ඩාංග දෙක හොයාගන්න යන්නේ. එහෙනම් x බිඳුවේදී y කීයද? එහෙනම් x බිඳුවයි 6යි y සමානයි 600 නම් 600 6න් බෙදුනම y සමානයි කීයද? 600 6න් පළවෙනි කණ්ඩාංගය අපි වේදි y 100යි කියලා. එහෙනම් ලියන වරහන පොඩි වරහනක් ඇතුලේ 0.100 0.100 ඔන්න ඔය ශිතයට අදාළ එක් ලක්ෂයක්. හරි ඊළඟට ඔය දැන් අපි x ට බිඳුව දාලානේ බැලුවේ. දැන් ඔය කට්ටිය O level කාලේ පොඩි කාලේ කරා මතකනේ ශිතයක් දුන්නම එයාගේ පරිම ලක්ෂය හොයන්නේ x ටයි y ටයි මාරුවට බිඳුව දාලා. හොයලා එක කණ්ඩාංගයක් ගන්නවා y බිඳුවේදී x කීයද කියලා හොයලා එක කණ්ඩාංගයක්. හරි දැන් y බිඳුව කරමු. මෙතන 6 වරක් බිඳුවයි 5යි x සමානයි 600යි. 600 බෙදෙනවා 5න් 120යි. එහෙනම් ඊළඟ කණ්ඩාංග කියනවා x බිඳුවේ x 120 දී පල්ලෙහායි. අර වරහන යටින්ම ලියන තව වරහනක් දාලා 120,0. ඔන්න කණ්ඩාංග දෙක අපි ප්‍රස්ථාරික අඳින්න ගහමු. හරිනම් මේ සේරම ඇඳලා ඉවර වෙලා අපිට උඩයි යට x කියන උපරිමය තීරණය කරලා ඕන ප්‍රස්ථාරයක් ගහන්න. මේ හරි දැන් අපි දැනට ගහමු. ප්‍රස්ථාරයක් ගහමු නිසල 10න් 10ට යන විදිහට x අක්ෂයේ y අක්ෂයේ දෙන්නගෙම 120ට යනකම් ගහන්න ඕන. ඔයා චූටියට මාක් කරලා ගහන්නකො x y 10න් 10 යන විදිහට 120ට යනකම්. පේන්නේ නැද්ද ගියා. ප්‍රස්ථාරේ හරි අඳින්න. පොඩක් කෙලින් අඳිමුනේ. y අක්ෂය පොඩ්ඩක් ඇදයිනේ පොඩ්ඩක් මකලා කෙලින් අඳිමු. කැතයි. x නම් අවුලක් නැහැ shape. පොඩ්ඩක් මට්ටමින් කෙලින් අඳින්න අවුලක් නැහැ හරි දැන් ඕක හලෝ 10න් 10ට 120ට පොඩියට ලියාගෙන යනවා ඔය පුලියන් විදියට. බලන්න. 10න් 10 කැඩෙන්න ඕන 120. ඔච්චර නම් ඈතින් ලිව්වොත් බැරි වෙයිනේ. පොඩ්ඩක් ඔය ඇස් මට්ටමින් මාක් කරගෙන යන්නකෝ ඉරි කෑලි ටිකක් විතරක් ගහන් ගිහින් බලන්න. ඉරි කෑලි 12ක් චූටි ඒව 12ක් නිකන් ඔය ගානින් පුළුවන් වගේ. පුළුවන්. හරි ඔය ටික ලියන් යන්න. බිඳුවේ ඉඳලා 120ට යනකම්. බිඳුව 20 10 20 40 කියලා 120ට යනකම්. හරි මේ x අක්ෂෙත් 120ට ගහන්න. ඔය වගේම ඉරි කෑලි 12කින්. හරි ලියන්න 120ට. අපි මේ කරද්දි කොතන හරි වැරද්දක් දැක්කොත් කියන්න හොඳද? දැන් මම කියන්නේ මෙයා මාක් කරන්නේ පොඩ්ඩක් මට පොඩ්ඩක් බෝඩ් එක බලන්න බැරි වෙලා අමතක මේ මිස් වුණා ඉතින් පොඩ්ඩක් දැනුවත් කරන්න. මේ හරි අපි අර හොයාගත්තු කණ්ඩාංග දෙක මාක් කරමු. 5යි x ධන 6යි y කුඩායි හෝ සමානයි 600 කියන රේඛාව ප්‍රස්ථාරය අඳිමු. x බිඳුවේදී y 100යි. මාක් කරන්න නිසල
y අක්ෂයේ 100 තියෙන තැන තිතක් අඳි. y අක්ෂය. නෑ y තියෙන්නේ කෙලින් සිරස් අක්ෂය අපේ. යගාව තිතක් මාක්. නෑ යන y තියෙන්නේ උඩ. සිරස් රේඛාව තමයි y කියන්නේ ප්‍රස්ථාරික. අන්න එතන 100. හරිනේ එතන මාක් කරන්න. ඊළඟට x 120 දී y බිඳුවයි. අන්න දැන් යන්න මේ x තිරස් රේඛාව උඩ 120 කියන තැන මාක් කරන්න. රවුන්ඩ් කරන්න 120 උඩ. ඒ දෙන්න මාක් කරලා අඳින්න රේඛාවක් ඒ දෙන්න සමාන කරලා. සරල රේඛාවක් පහළට බෑවුම් වෙන. අඳි. ඒ මාක් කරපු ඩොට් දෙක අන්න හරි. කෙලින් අඳින්න try කරන්න. හරි. හරි අවුලක් නෑ. ඔව් ඉතින් අමාරුයි. හරි. ඔය මාක් කරේ අපේ 5x ධන 6y සමානයි 600 කියන රේඛාවට අදාළ ඛණ්ඩාංක දෙක. බිඳුවේදී 100 120 දී බිඳුව. හරිනේ? ඊළඟට යමු අපේ ඊළඟ එක 50x ධන 40y නෑ. ඔව් 50x ධන 40y කුඩයි හෝ සමානයි 4800. 480. හරි. අත්තන ඔයාම යන්නේ එක මේව කළා නෑනේ නිසල සුළු කළා නෑනේ. අර 50x ධන 40y සමානයි එතෙන්ට යන්නකෝ. අන්න එතන මේ බෙදෙනවා තව 10න් හොඳ දෙයක. 10න් බෙදුනම 5x 40 10න් බෙදුනම 4y 4800 10න් බෙදුනම 480ට සමානයි. කුඩයි හෝ සමානයි 480. හරි රයිට්. ඔන්න ඔය ශීතේ මේක යන්දිමු. ඒකටත් හොයමු අර විදිහට ඛණ්ඩාංක දෙකක්. 5x x බිඳුවේ කියලා හිතන්න. එහෙනම් x බිඳුව අතන කියන්නේ උඩ පැහැදිලි. 5x ධන 4y කුඩ සමානයි 480. x බිඳුවේ කියලා හිතමු. එහෙනම් 5x බිඳුව වෙනවා 4y සමානයි 480ට නම් 480 4න් බෙදුනම y සමානයි 100. නෑ සෝරි 164 x බිඳුවේදී y 120 ලියන ඛණ්ඩාංකයේ බිඳුව කමා 120. හරි ඊළඟ ඛණ්ඩාංකය හොයමු y බිඳුවේදී. y බිඳුව නම් 4 ගුණ කිරීම බිඳුව බිඳුවයි 5x සමාන වෙනවා 480ට. 480 පහෙන් බෙදුනම 96යි. එතකොට ඛණ්ඩාංකේ 96 කමා බිඳුව. x 96 දී y බිඳුව. මේ x යි y බිඳුව එකපාරක් y බිඳුව දාලා x ගේ උපරිම තැන හොයනවා. හරිනේ? ඒකත් මාක් කරමු. x බිඳුවේදී y 120 යන y අක්ෂයට නිසල උඩ සිරස් එකට උඩ එකට අන්න ඒකේ 120 ගාව මාක් කරන්න. 120 ගාව. හරි. තිතක්. දැන් එන්නේ x අක්ෂයට. x 96 දී y බිඳුවයි. එහෙනම් x ගේ දක්ක 195යි මැද 95 චූට්ට අඳින්න. ඒ ලක්ෂයන් රේඛාවකින් සමාන කරන්න. පහළට බෑවුම් වෙන රේඛාවක් අඳින්න. ඔයා ඔය මාක් කරපු පොයින්ට් එක. අන්න හරි. අවුලක් නෑ අපි ඇද වුණොත් කෙලින් කරලා අඳගමු. ඔයා අඳින්න පුළුවන් විදිහට අවුලක් නෑනේ. හොඳයි. හරි. ඕන්නේ නැහැ මකන්න හොඳයි. හරි. එයත් ඇඳා. ඊළඟට අපේ සීමා දෙකක් තිබුණා. අර පොදුවේ හැම ගානකටම වගේ මෙයාලා දෙන්න එනවා. xy පද දෙන්නේ නෑ බිඳුවට වඩා විශාලයි. ඒක ඇමරික ફોකස් වෙලා නෑ නිසල පොඩ්ඩක් හදන්න. හරි.
දැන් මෙතන තියෙනවා x විශාලයි හෝ y විශාලයි හෝ සමානයි බිඳුව. මොකද්ද මේකේ තේරුම? මේ x ගේ පැත්ත ඍණ පැත්තට යන්න බෑ y ගේ පැත්ත ඍණ පැත්තට යන්න බෑ කියලා ඔය කියන්නේ. ඒ කියන්නේ අර මෙයාගේ ඍණ ප්‍රදේශයත් මේ අදාළ නැහැ අපේ feasible වෙන්නේ මේ y ගේ ඍණ ප්‍රදේශයත් feasible වෙන්නේ නැහැ කියන එක කියන්නේ. කියන්නේ x විශාල. ඒ කියන්නේ x එන්න ඕන හරියටම මේ තිරස් රේඛාවට ඇඳලා තියෙනවනේ. ආන්න ඒකට උඩ පැත්තේ. යට පැත්තෙන් එන්න බෑ. මං කියද්දි නිසා ඔයා පෙන් x ගේ ඔය දැන් අපේ තියෙනවනේ තිරස් රේඛාව x කියන කෙනා එන්න එයාගේ අපි මාක් කරලා තියෙන කණ්ඩාංක තලය අන්න ඒකේ යට පැත්ත එන්න බෑ කියලා කියන්නේ x කුඩා පැත්ත ඍණ පැත්ත එන්න බෑ බිඳුවට වඩා විශාල පැත්ත x ගේ අපේ තිරස් අක්ෂයට උඩ පැත්ත තමයි අන්නේ ටික එන්න බෑ කතිරයක් උඩ පැත්ත තමයි එන්න ඕන. ඒ වගේම y ගෙත් අර ඍණ පැත්ත එන්න බෑ. y ගෙත් පෙන්නන්න ඉස්සලා y අක්ෂෙත් අර වගේම එන්න බෑ. අන්නේ පැත්ත එන්න බෑ. y දන්න පැත්ත බිඳුවට වඩා විශාල පැත්ත කට ඇරෙලා තියෙන බිඳුවට වඩා විශාලයි y කියලා. කියන්නේ බිඳුවට වඩා විශාල පැත්ත තමයි feasible වෙන්න ඕන. අර කුඩා පැත්ත ඍණ පැත්ත infeasible. ඒ පැත්තෙන් අපේ අර මේ ඔප්ටිමම් පොයින්ට් එක එන්න බෑ කියලා. ඇඳපු රේඛා දෙකෙත් කුඩයි 5x ධන 6යි y කුඩයි හෝ සමානයි 600 කියලානේ කිව්වේ. අපේ අසමානතාවය. ඒ කියන්නේ ඊට වඩා විශාල පැත්ත අදාළෙන් තමයි අපේ infeasible අපේ feasible. ඒ කියන්නේ අපේ ඔප්ටිමම් පොයින්ට් එක එන්න ඕන 5x ධන 6y රේඛාව ඇඳම යාට උඩ පැත්තෙන් නෙමෙයි යට පැත්තෙන්. මේ මාක් කරන්න ඉස්සලා අර අපි පළවෙනියටම ඇඳේ මේ 100යි 120යි මාක් කරලා රේඛාවක්. අන්න එයාගේ උඩ පැත්ත මේ අර ඉරි කියලා පාට කරන්නේ අපි. අර ප්‍රස්ථාරවල ඔව් අන්න හරි ඔය අත තියන් ඉන්නේ. ඒ රේඛාවේ උඩ පැත්ත එන්නේ නැහැ කියලා අන්න එහෙම මාක් කරගෙන. ලොකුවට අඳින්න ඔය මදි. හොඳට. ලොකු ඉරිවලි. අන්න එහෙම. දුරින් අදින්න ඔච්චර ළඟින් යන්න ගොඩක් වෙලා යනවා. හරිනේ ඒක ඇන්දේ 5x ධන 6යි y කුඩයි හෝ සමානයි 600. ඒ කියන්නේ අපේ ඔප්ටිමම් පොයින්ට් එක එන්න ඕන මෙන්න මේ ඇඳගත්තු රේඛාවට කුඩා පැත්තෙන් අඩු පැත්තෙන් වැඩි පැත්තේ ඉන්න බෑ වෙන්න බෑ ඒක වෙන්න බැරි දෙයක්. අපි මේ 5x ධන 6යි y හදාගත්තේ අර මේ කියන්නේ මේ මොකෙන්ද මේ කැපැසිටි එකෙන්නේ මට මතකයි ඒ වගේ කැපැසිටි එකෙන් ඊට වඩා වැඩි වෙන්න බෑ. අඩු පැත්තෙන් අනිවාර්යෙන් එන්න ඕන. එහෙනම් අපි ප්‍රස්ථාරවල අර එන්නේ නැති අදාළ නොවන ප්‍රදේශය තමයි මාක් කරලා පාට කරලා අයින් කරන්නේ. දැන් මේකේ 5x ධන 6යි කුඩයි කියන පැත්ත තමයි අදාළ. එහෙනම් විශාල පැත්ත එන්නේ නැති අදාළ පැත්ත. හරි. ඊළඟට 5x ධන 4යි කුඩයි හෝ සමානයි 480 වෙනි අපේ ඊළඟ කන්ස්ට්‍රේන් එක ඊළඟ සීමාව. අපි ඒකට තමයි අර ඇන්දේ 120යි 96යි මේ යා කරලා ඇඳ රේඛාව. අන්න එයාගෙත් එන්න ඕන 480ට වඩා කුඩා කියන ප්‍රදේශය. එහෙනම් මේ ඇඳපු රේඛාවේ වම් පැත්තෙන් තමයි අපේ ඔප්ටිමම් පොයින්ට් එක එන්න ඕන. කුඩයි කියන පැත්තෙන්. මේ වැඩි කියන පැත්තෙන් එන්න බෑ. මොකද කන්ස්ට්‍රේන් එක දාලා තියෙන්නේ කුඩයි කියලා. අනිවාර්යෙන් කුඩා පැත්තෙන් එන්න ඕන. වැඩි පැත්තෙන් එන්න බෑ. අදාළ නෑ. එහෙනම් අපි ඒ රේඛාවේ තර රේඛාව වගේම පාට කරන විශාල පැත්ත. දකුණු පැත්ත පාට කරන්න. එන්න බෑ දකුණු පැත්තේ. ක්ලියර්? මාක් කරන්න. දුරින් මාක් කරන් යන්න ඉක්මනට. දැන් අර අපේ සුදු පාට මුකුත් පාට වෙලා නැති ප්‍රදේශයෙන් ලියන්න feasible region. feasible f e a s i a b l e s i a b l e b b ball b l e l l feasible region ඔන්නෝම මාක් කරලා පෙන්නන්න ඕන. මොකද අපි දැන් ඉන්නේ තුන්වෙනි රෝම ඉලක්කම් තුනේ. රෝම ඉලක්කම් තුනේ කිව්වේ මෙන්න මේ අසමානතා අපි උඩදී රෝම ඉලක්කම් දෙකේදී හදාගත්තපු අසමානතාවයන්ට අනුව යටත් අපේ ඔප්ටිමම් පොයින්ට් එක එන්න පුළුවන් ස්ථානය ප්‍රදේශය
මාක් කරලා පෙන්වන්න කියලා. හරිනේ දැන් අපේ අසමානතා හතරයි තිබුණේ. අපි මේ අර XY දෙන්න බිඳුවට වඩා විශාලයි කියන එකෙන් පෙන්නුවේ අර ඍණ පැති දෙක එන්න බෑ කියලා. ඒවත් පාට වෙන්න ඕනේ ඉතල හොඳේ. පොඩ පාට කරලා දාන්න. අර ඔයා කතරේ ලකුණු දාපු දෙපැත්ත. ඒවත් එන්න බෑ. මොකද මේ පැත්තේ තියෙන XY බිඳුවට වඩා කුඩා පැත්තනේ. කුඩා පැත්ත එන්න බෑ. එන්න ඕන විශාල පැත්ත. උඩ පැත්ත. අර දැන් උඩලිය විශාල පැත්ත එන්න බෑ. ඒ ටික පාට කරලා හරිනේ එන්නේ නැති අදාළ නොවන ටික පාට කරන්නේ දැන් ඉතුරු වෙන සුදු පාට නොවුණු ප්‍රදේශය තමයි අපේ අදාළ ප්‍රදේශය පරිම කරගන්න විකුණන්න ඕන XY ප්‍රමාණය අනිවාර්යෙන් එන්න ඕන මෙන්න මේ සුදු කොටස ඇතුලේ හරි අපි බලමු කොතනද දැයි එන්නේ කියලා මොන තුන්වෙනි ප්‍රශ්නෙට ඇහුවේ feasible ඒරියා එක අපි ඒරියා එක පෙන්නුවා හතරවෙනි ප්‍රශ්නේ දැන් මේකින් එකට මේ ගානේ රෝම ඉලක්කම් වැඩි වෙද්දී අපි graph එකින් එක අඳින්නේ නැහැ මේ අන්තපු graph එකටමයි අරවත් ඇඩ් කරන්නේ. හතරවෙනි එකේ insert the objective function with profit level of $1200ක්. අර ඒටම ඇඩ් කරන්නලු අපේ අර objective function එක. මතකද අපි මුලින්ම ගාන හදද්දි පළවෙනි එකේදී හැදුවා අපේ objective function එක 15යි x ධන 20යි y සමානයි profit function කියලා එකක් ගත්තා. අන්න මේ අපේ ගෙනල්ලා කොයි ප්‍රදේශයේද කියලා පෙන්වන්න කියලා. හරි. අපි ඒක පෙන්නුවා. ඊළඟට රෝම ඉලක්කම් 4න් කියනවා අපේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක අන්න ඒකත් මෙන්න මේ ප්‍රස්ථාරයට ගෙනල්ලා ඇඳලා පෙන්වන්න කියලා. අපේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක මොකක්ද? මේක කතා කරන්නේ ලාභය පැත්තෙන්. එහෙනම් අපි ගෙනල්ලා ලියනවා අර රෝම ඉලක්කම් 1ේදී අපි ලිව්වා අපේ ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක අපේ ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක. පිරිවැය ආශ්‍රයෙන් ගාණක් හදුවා නම් අපේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක වෙන්නේ total cost function එක. දැන් අපි මේ කියන්නේ ලාභය පැත්තෙන්. එහෙනම් මේකේ profit function එක ලියනවා රෝම ඉලක්කම් 1ේදී ගතපු එක. objective function maximize phi equal කියලා. මේ නිසල ඔය බෝඩ් එකේ දකුණු පැත්තේ තියෙන ටික මකමු. දකුණු පැත්තේ තියෙන ටික. ලියන්න phi equal 15යි x ධන 20යි y. ඕකනේ අපේ ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක. ඒ කියන්නේ අපේ ප්‍රොෆිට් ෆන්ක්ෂන් එක. ලාභය උපරිම වෙන ලාභය අපේ උපරිම ලාභය $1200 නම් කියලා කියනවා. මොකද අපිට අනිවාර්යෙන් සම්බන්ධයක් තියෙන්න එපා. දැන් පෙන්නන්න දැන් අර කියනනම් අපි කලින් දැන් 5x ධන 6y සමානයි 600. ඒකට ගාණක් තිබුණා. දැන් මේකේ 15x ධන 20y නිකන් අපිට එහෙම පෙන්වන්න දෙන්නේ සම්බන්ධයක් තියෙන්න එපා. මේක කියනෝ ලාභය 1200යි කියලා හිතන්නලු. එහෙමනම් ඒක ගෙනල්ලා මේ අපේ ප්‍රස්ථාරය ඇඳලා පෙන්වන්නලු. හරි ලියන්න substitution phi equal ඒ කියන්නේ ලාභයට ආදේශ කරන්න 1200ක් ඩොලර් 1200ක් මේ ගාණි කියලා තියෙනවා ලාභය ඔයා අර මේ ගණන් මතකද සර් කරා මේ ලාභය දීලා තියෙනවා ළමයි ගොඩක් ප්‍රශ්න ඇහුවා කොහොමද සර් අපි ලාභය ගන්න අපිට හිතා ගන්න බෑ මෙතෙන්ට හරියට සම මේ තුලණය වෙලා කැපිලා යන ගාණ අපි කොහොමද ගන්නෙ ගාන්නේ අනිවාර්යෙන් ඒක දෙන්න ඕන. ඒක නිසා අපි හිතන්න යන්න ඕනේ නැහැ. දැන් මේ දීලා තියෙන ලාභය 1200යි. මතකද අර ඔය පාඩම කරද්දි ගොඩක් මේ ළමයි ප්‍රශ්න ඇහුවා. කොහොමද ඒක හොයාගන්නේ කියලා. හොයන්න දෙයක් නැහැ. ප්‍රශ්නේ අනිවාර්යෙන් දෙනවා. දැන් ඔය දීලා තියෙනවා ලාභය 1200යි කියලා හිතන්නලු. හිතේ ගේන්නලු අරකට.
හරි ලියමු එහෙනම් 15x ධන 20y සමානයි 1200. අපි ලාභශිතය අපි හොයාගත්තා. ප්‍රශ්නේ කියනවා එයා ලාභය 1200යි කියලා හිතන්න කියලා. එහෙනම් සමානතාවයක් ගොඩනගනවා 15x ධන 20y සමානයි 1200. ලාභය 1200 දී අපි එන ශ්‍රිතේ මේ ප්‍රස්ථාරය අඳින්න හදන්නේ. හරි මේකටත් අර වගේ x බිඳුවේදී y බිඳුවේදී x බිඳුවේදී y උපරිම කීයද y බිඳුවේදී x උපරිම කීයද කියලා හොයමු. හරි x ට බිඳුව දැවතින් 15 ගුණ කිරීම බිඳුව y උපරිම වෙන්නේ 20යි y සමානයි 1200. සමානයි 1200. එතකොට y තනි වෙද්දි 20 එහා පැත්තට ගෙනියනවා. ඒක බිඳුවට බිඳුව කැපෙනවා. 122 බෙදුනම 60යි. ඒ කියන්නේ මේ කියන කණ්ඩාංකයේ x බිඳුවේදී y 60යි. ලියන කණ්ඩාංකයේ ඉස්සලා වරහණක් ඇතුලේ 0.60. 0.60. ඒව ලියන්නේ ඒව ලියන්නේ ගිය වෙලාව යන ඔයාලට තේරෙනවා x ට බිඳුව දාවා y තනි කරගත්තා හරිනේ ඊළඟ පාර කරන්නේ y ට බිඳුව දානවා y බිඳුවේදී x උපරිමය කීයද කියනවා y ට බිඳුව දැීම බිඳුවගයක් නෑ බිඳුවයි 15යි x සමාන වෙනවා 1200ට 1215න් බෙදුනම x සමානයි 80 වෙනවා එහෙනම් අපි මුලින් ශ්‍රිතයක කණ්ඩාංකයක් ලියද්දි මුලින් ලියන්නේ x ගේ අගය 80.0 ඊළඟට තමයි y ගේ අගය ලියන්නේ කණ්ඩාංක ලියද්දි එහෙම පිළිවෙලට ලියන්නේ මුලින්ම x ඊළඟට y හරිනේ කණ්ඩාංක දෙක ලිව්වා අන්න එහෙනම් දැන් මෙයාලා රෝමිලා ෆන්ක්ෂන් එක ගෙනල්ලා මේ ඉන්න කියලා ලාභය 1200 දී ඔන්න අපි හොයාගත්ත කණ්ඩාංක දෙක උපරිම යාම කණ්ඩාංක දෙක ගෙනල්ලා මාක් කරමු x බිඳුවේදී y 60 යන්න නිසල y අක්ෂයට උඩ සිරස් අක්ෂයට අපි y අක්ෂයට යන්න ඒකේ 60 ගාව මාක් කරන්න මොකද x බිඳුවේදී y 60යි. තිරස් අක්ෂයට x 80 දී y බිඳුවයි y බිඳුව කෙලින් ආවම x 80 කොතනද තියෙන්නේ? තිරස් අක්ෂයේ x තිරස් අක්ෂයේ 80 මාක් කර. හරි. ඒ දෙන යා කළා පහළට බැවුමන සරල රේඛාවක් අඳින්න. ඔන්න අපේ ලාභ ශ්‍රිතය. right. එච්චරද කියන්නේ අඳින්න විතරයි හරි ඊළඟට පස්වෙනි එකේදී hence or otherwise obtain the most economical මොකද්ද මම ලියපු එක මටම පේන්නේ food item mix for රුවිනි හරි රුවිනිගේ ටික වශයෙන් ප්‍රශස්ත නිමවුම් මට්ටම හොයන්නලු දැන් හරිනේ අපේ ඔප්ටිමම් පොයින්ට් එක එන්න ඕන අනිවාර්යෙන් මේ සුදු පැත්තේ. මේ පාට නොවුණු පැත්තේ. ඊළඟට ඇඳගත් අපේ ලාභචිතය. එහෙනම් අපි දැන් බලන්න ඕන දැන් ඔප්ටිමම් ඒ කියන්නේ ප්‍රශස්තම එක. අපේ ලාභය උඩරිම වෙන තැන. දැන් සුදු ප්‍රදේශ මෙතන ලක්ෂ කෝටි ගණනක් තියෙනවා. මෙතනින් මොන පොයින්ට් එකේදීද අපේ ව්‍යාපාරේ ලාභ කියලා තමයි රෝම ඉලක්කම් පහේදී අහන්නේ. හරි. දැන් ඔයාලා හිතන්න දැන් මේ ලාභ රේඛාව දැන් 60යි 80යි ළඟ තියෙන මේ සුදු එකේ අපි කවදාවත් මේ ඉර පහළට ගේන්නේ නෑනේ ලාභය අපි අඩු කරගන්නේ නෑනේ මොකද්ද කරන්නේ ලාභය උපරිම කරගන්න තමයි ඕනම ව්‍යාපාරයක් උත්සාහ කරන්නේ එහෙනම් මේ සුදු ප්‍රදේශය අපේ ළඟා කරගන්න පුළුවන් ප්‍රදේශي කොනේටම අපි මෙන්න මේ අපේ ලාභශිතය අරන් යන්න ඕන කවදාවත් පල්ලෙහාට ගෙනියන්නේ නැහැ මොකද අපේ අරමුණ ලාභය උපරිම කරගන්න. ඔන්න අපි දැන් කොස්ට් එක ගැන කතා කරා මෙයා මෙන්න මේ යන අපිට අර ලාභ නැතුව මේක කොස්ට් එක පැත්තෙන් දුන්නා නම් රෝල්ස් වලට සෑන්ඩ්විච් වලට යන කොස්ට් එක පැත්තෙන් නම් දීලා තියෙන්නේ. මේ අපි ඇඳලා තියෙන කොස්ට් ෆන්ක්ෂන් එක නම් අන්න එහෙනම් අපි ගේනවා මේක පල්ලෙහාට ගෙනල්ලා මේ සුදු ප්‍රදේශයේ අන්තිම වෙන කොන මුල්ලටම ගේනවා. හැබැයි පිරිවැය පැත්තෙන් මේ ශිතය පහළට අරන් ආවට ලාභයේ පැත්තේදී අපි ශිතය උඩට ගෙනියන්නේ. මොකද අපිට පිරිවැය යවම කරගන්න එක අරමුණ ලාභය උපරිම කරගන්න එක තමයි අනිත් අරමුණ. එහෙනම් මේ කතා කරන්නේ ලාභයේ පැත්තෙන් එහෙනම් උපරිම කරගන්න අපි ඇඳපු මේ ලාභ රේඛාව ගෙනියනවා අපිට පුළුවන් තරම් උඩට. මේ ගානේ මට පොඩි ප්‍රශ්නයක් ඇඳිලා තියෙන්නේ ඔය පේනවද අපේ මේ අර 5x තන 100 ඇඳුනේ 5x තන 6y සමානයි 600 රේඛාවට ලාභශිතය ඇඳින්නේ නම් මේ ගාන මේ ඉසුළු කරන් ආම හැබැයි අතරේව දෙන්නේ නැහැ කියලා ඒවා සංකීර්ණයි එහෙම කියලා
මේ සර්ගේ මෙතන ගණන් ඉලක්කම් දාපු විදිහේ ප්‍රශ්නකින්ද දන්නේ කොහොම හරි ඇඳිලා තියෙන්නේ නම් පේනවද ඔයාලට දැන් බැලුවම S මට්ටමින් උනත් පේනවා එන් දෙක සමාන්තරයි කියලා. නිසල ඉරි දෙකක් ගහන්න අර සමාන්තර බව පෙන්වන්න. පොඩි මේ ත්‍රිකෝණ කැලි දෙක අපේ සමාන්තර බව පෙන්වන්න. අපි ওই 5 කියලා මේ ඇඳේ අන්නේ ඒකේ උඩින් ඉරි කැලි දෙකක් ගහන සමාන්තරයි කියලා පෙන්වන අර පොඩි ත්‍රිකෝණ කැලි දෙක දන්නවනේ. අර රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න. නෑ. රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න අපි ගහන්නේ ඔය රේඛාව නෙමෙයි. නෑ ඕක නෙමෙයි. අනේ ඔයාලට මතක නැද්ද? අර නිකන් මේ අපේ අසමානතා ලකුණ වගේ ඒවා කෑලි දෙකක් දාන්නේ අපි. රේඛා දෙකක් සමාන්තරයි කියලා පෙන්වන්න. අසමානතා ලකුණ වගේ කෑල්ලක් දාන්නේ. අන්නේයින් දෙකක් අඳින්න අපේ ලාභ රේඛාව උඩ. 60 80 යා කරලා ඇඳපු රේඛාව උඩ අන්න ඒ වගේ ත්‍රිකෝණ කැලි දෙක. අන්න හරි අම්මෝ යන්තම් ඉතින්. එයින් එකක්ම ආයිමත් අඳින්න 100යි 120යි යා කරලා ඇඳපු රේඛාව උඩ. 100යි 120යි යා කරලා ඇඳපු රේඛාව. නෑ ඒක නෙමෙයි අනිත් උඩින් රේඛාව. නෑ ඒක නෙමෙයි. උඩින් රේඛාව. එයා නෙමෙයි අනිත් රේඛාව. අන්න හරි. පේනවද කාටත්? සමාන්තරව අන්නේ දෙන්න ඇඳිලා තියෙන්නේ. සර්ගේ මෙතන ගානේ ප්‍රශ්නයක්ද දන්නේ කොහොම හරි සමාන්තර වෙන්නේ. ඒ කියන්නේ අපිට මෙන්න මේ ඔය රේඛාව අපේ ලාභශිතය උඩට ගෙන්න පුළුවන් අන්නේ සමාන්තරව ඇඳපු 5x ධන 6y කුඩයි හෝ සමානයි කියලා 600 කියන රේඛාව මතටම. මොකද සුදු ප්‍රදේශය ඉවර වෙන්නේ එතනින් පේනවනේ. ආවෙනුත් එතන ඔප්පු වෙලා තියෙන්නේ. මොකද මෙන්න මේ අර යටින් නම් මෙයා පැනලා තියෙනවා. නිසල කළු පෑනක් තියනවාද? නැද්ද? හරි. එහෙනම් කවන්නේ ඕකෙම්ම අර ඔයා සමාන්තරයි කියලා 100යි 120යි ආකල් ඇඳපු රේඛාව උඩ තද පාටින් මාක පෙන් එකේ මාක් කරන්න. ඔව් අන්න එයා තදේ දැක්කද? ඔන්න ඔය රේඛාව උඩටම අපේ අර ලාභ රේඛාව ගේන්න පුළුවන්. එයා එතෙන්ට එනවා කියලා අපි අර විතැන් කරනකොට ඉරකින් පෙන්වන්නේ ඒ වගේ ඊතලයක් දාන්න. අපේ පල්ලෙහා ලාභශීතය උඩට ගේනවා කියලා ඉක්කොන්නලා විතැන් කරන්නේ. ඊතලයකින් පෙන්වන්න. පල්ලෙහා තිබ්බේක උඩට ආවා කියලා. ඊතලයක් දාන්න. ඊතලයක් විතැන් වෙනකොට අපි පෙන්වන්නේ අන්න හරි. අන්නේ පහළ තිබුණු එක අපිට උඩටම ගේන්න පුළුවන්. දැන් ඔන්න හිතන්න දැන් එතෙන්ටම ගේන්න නැතුව මේ මැද හරියෙන් නවත්තනවා. අපි ටිකක් ගෙනල්ලා. මැද හරියෙන් නැවැත්තුවම තියෙන ලාභය උපරිම කරගන්න අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. කවදාවත් අපි ලාභය උපරිම කරගන්න ඉස්සරහට යන්න හැකියාව තියාගෙන මැදින් අතර වෙලා ඉන්නේ නැහැ. පාඩමත් අවුල් වෙනවා. හරි. අපි මැදින් අතර වෙන්න බෑ අපිට ලාභය උපරිම කරගන්න ඉහළට යන්න හැකියාව තියාගෙන. අපි යන්න පුළුවන් උපරිමයටම යන්න. දැන් ඔයාලට පේනවද නිසල මම මේ කියන තැනට ඔයා මාක පෙන් එක තියන්න. අර ඔයා සමාන්තරව තද පාට කරපු රේඛාව එන්න බෝඩ් එකට. නිසල තද පාට කරපු රේඛාව තියෙන්නේ. අන්න යාට පල්ලෙහෙන් ඇතුපු රේඛාව උඩින් තද පාට කරපු රේඛාවට පල්ලෙහා රේඛාව. ඒ කියන්නේ අර 100යි නෑ අන්න හරි. අන්නේ රේඛාව පේනවද? දැන් අපේ ලාභශිතය මෙහෙම උඩහට ගෙනෙද්දි මුලින්ම ටච් වෙනවනේ මෙන්න මෙයාව. අපිට එතෙන්දී අසමානතා දෙකම සම්පූර්ණ වෙනවා. සුදු ටික එතනින් ඉවර වෙනවා කියලා පේනවා. හැබැයි අර උඩ පැත්තෙන් නිසල ඒකත් අඳිමු. ඔය ලාභශිතය අනේ මට බෝඩ් එක නෑනේ. කොහොම ඔය අපේ පල්ලෙහා 60 80 ආකල්ලා ඇඳපු ලාභ රේඛාව පොඩ්ඩක් අර ඉස්සරහට ගෙනල්ලා ඔයා අඳින්නකෝ ආයිමත් නිකන් මේ 100යි මේ x අක්ෂේ 100 මාක් කරන්නකෝ මං කියන්නේ ඔයාට x අක්ෂේ 100
x අක්ෂයේ 100 මාක් කරන්න හරි. එතකොට y අක්ෂයේ මාක් කරමු අපි 60 80 ගාව. යක්. ඒ දෙන්න මාක් කරලා අඳින්න රේඛාව. ඒ දෙන්න යා කරලා අඳින්න රේඛාව. අරයට සමාන්තරව යනවා වගේ. හොඳේ. එතපු එක්කිනාට සමාන්තරව යන විදිහට අඳින්න. right. හරිනේ. අන්න අර පල්ලෙහා තිබුණු 1200ට සමාන අවස්ථාවේ තිබුණු ලාභ රේඛාව අපි ඇඳා. අපිට පුළුවන් එයාව ඔන්න දැන් ඔය මං ඇඳපු ගානට ගේන්න. ඒ ගෙනාවම පේනවද අරයාගේ ටච් වෙලා තියෙනවා පල්ලෙහෙන්. ඒ එතන මේ ඒ දෙකන ස්පර්ශ වුණු තැන මාක් කරලා පෙන්නන්න ඉස්සර. ඒ රේඛා දෙක කැපුණු තැන. ඔය දැන් ඇඳපු එකයි අන්න හරි පේනවද? එතනදී අපේ අර අසමානතා දෙක සීමාවන් දෙක ඔප්පු වෙලා තියෙනවා පේනවද? අර උඩ එකටත් මෙයාගේ උඩ අපාට උණු ප්‍රදේශයට ගිහිල්ලා නැහැ. එයාගේ මාත. හැබැයි අපිට පුළුවන් ද උත්තර ලාභ රේඛාව ඔච්චරක් ගෙනල්ලා නවත්තන්න. බලන්න අර උඩ ලාභ රේඛාවට උඩින් තව සුදු ප්‍රදේශ ගොඩාක් ඉතුරු වෙලා තිනවා. එහෙනම් අපිට මෙතෙන්දී අර සීමාවන් දෙක ඔප්පුණා කියලා ඉන්න විදිහක් නැහැ. අර යන්න ඕන තව ලාභ රේඛාව උඩට ගෙනියන්න. තව ගෙනිච්චම මේක අපේ සුදු ටික ඉවර වෙනකන් ගෙනියන්න පුළුවන් අර 100යි 120යි සමාන කරලා ඇඳපු රේඛාව මතට යනකම්. අන්නේ මත්තට ගියාම අන්න එතනින් එහාට නම් යන්න බෑ. මොකද එතනින් එහාට ගියොත් අර පාට කරපු ප්‍රදේශෙට ඉන්ෆීසිබල් ප්‍රදේශයට වැටෙනවා. එහෙ එන්නේ අපේ ඔප්ටිමම් පොයින්ට් එක. අනිවාර්යෙන් පාටුණු ප්‍රදේශයට වම් පැත්තෙන් එන්න ඕනේ. එහෙනම් අපිට එයාට වඩා එහාට ගෙනියන්න බෑ. ඒකෙත් අපි දන්නෝ දැන් මේ රේඛාවක් උඩට මේ රේඛාව ගියාම මේකේ අනන්ත වූ ලක්ෂ ගණනක් තියෙනවනේ මෙයාට සමාන. හැම දශමයක් පාසාම ලාභය එතකොට අර 5යි සමාන වෙලා. අපි මොකද්ද මෙතනින් ගන්න අපේ ලාභයේ උපරිම වෙන ලක්ෂය විදිහට? මොකද්ද ගන්නේ? පොයින්ට් ලක්ෂ ගානකදී දැන් මේ දෙන්නේ සමාන වෙලා තියෙනවා. කොක්කද ගන්නෙ? දැන් පේනවද අර මේ දෙන්න මැද ඡේදනය වෙලා තියෙනවද? මිස එන්න අර මේ අපේ රේඛා මේ අන්න හරි අම්මෝ කියනකොටම තේරුම් ගත්තා. අන්න එතන. එනවද? එතනින් පල්ලෙහා එකක්වත් රේඛා මේ අපිට ලක්ෂ ගන්න බෑ. මොකද එතන අර පල්ලෙහා ටික පාට වෙලා අසමානතා සම්පූර්ණ වෙලා නැහැ. ගන්න වෙන්නේ ඔන්න ඉස්සල මාක් කරපු තරු ලකුණින් උඩ ටික. දැන් මේ අපේ ලාභශිතේ ඔන්න දැන් අපි උඩට ගෙනල්ලා මේ 100යි 120යි ආකරපු රේඛාව මත තියෙන. ඒකයි තද පාටින් ඇඳලා තියෙන්නේ. ඒක මත අනන්ත ලක්ෂ සංඛ්‍යාවකදී මේ දෙන්න සමාන වෙනවා. අපි තෝරගන්න ඕනේ එතනින් අපේ ඔප්ටිමම් පොයින්ට් එක. ඒකෙත් මේ තරු ලකුණෙන් පල්ලෙහාට ඇඳුණු තැන එතෙන්දී අපේ ඔප්ටිමම් වෙන්නේ නැහැ. මොකද පාට වෙලා තියෙනවා පල්ලෙහා ප්‍රදේශයේ. ඒක අදාල් මේ අසමානතා සම්පූර්ණ වෙලා නැහැ. තරු ලකුණෙන් උඩ තමයි අපිට ගන්නව නම් ගන්න වෙන්නේ. මොකද මේ මතදී අපේ අසමානතාව දෙකම සම්පූර්ණ වෙලා තියෙනවා. හරි තරු ලකුණෙන් උඩ තව ගොඩක් තියෙනවනේ. රේඛාව මෙතන ඉඳලා 100 ගාවට යනකම් ගොඩක් ඉඳ ගන්න. රේඛාවක උඩට යන්න තමයි වැඩි අගේන්නේ ලාභය. අපේ රේඛාවේ උඩදිම තමයි ලාභය උපරිම. රේඛාවක පල්ලෙහාට එන්න අගය අඩු වෙනවා. හරිද? උඩදී අගය වැඩි පහළට එන්න ලාභය අඩු වෙනවා. එහෙනම් මේ තරු ලකුණෙන් උඩ ලක්ෂය ගාණක් පොයින්ට් ලාභය වැඩිම තැන විදිහට අර ස්ථිරස් අක්ෂය ස්පර්ශ වුණු තැන. ඒ කියන්නේ 100 ඉස්සලා එතන මාක් කරන් ලකුවට රවුමක් අඳින්න තීතක් දාලා වෙන පෑනක් තියනවා නම් හොඳයි. කමන්නේ තීතක් දාන්න 100 y අක්ෂය 100 යන්න. ලකුවට රවුම් කරන්නේ 100 ගාව තීතක් ගහලා. හරි ඒක මාක් එතනින් ලියමු අපි කැපිටල් A. නෑ කැපිටල් A හරියන්නේ. කමන්නේ කැපිටල් A දාන්න. ඔන්න ඔතන තමයි ඔප්ටිමම් පොයින්ට් එක අපේ. මොකද අපි දන්නවා දැන් මේක සමාන්තර නිසා මේ රේඛාව උඩට ඒ රේඛාව උඩ මේ සමාන වෙන ස්ථාන ගොඩාක් තියෙනවා. ඒ ගොඩෙනුත් අපි තෝරගන්නේ ලාභය උපරිම වෙන තැන. අපි දන්න රේඛාව එහෙනම් අපි උඩම කොණීම තියෙන තැන තමයි අපේ ඔප්ටිමම් පොයින්ට් එක විදියට ගන්නෙ. මෙතන අපි කණ්ඩායමක් විදියට කියවුවොත් කොහොමද කියවන්නේ? x බිඳුවේදී y කීයද උතන තියෙන්නේ හලෝ 100ද? y 100. අපි x කියලා කිව්වේ මොනකටද? rolls. y කිව්වේ sandwich.
එහෙනම් මෙයාගේ ලාභය උපරිම කරගන්න නම් මේ රුවිනි කියන කෙනා x බිඳුවක් x විකුණන්න නැතුව රෝල්ස් විකුණන්න නැතුව සෑන්ඩ්විච් 100ක් විකුණනොත් අන්න එතෙන්දී මේ රුවිනිගේ ලාභය උපරිම කරගන්න පුළුවන්. හරිනේ. මේ මං හිතන්නේ මේ විකේ නම් මේ සර්ගේ PDF එකේ නම් වැරදියට උත්තරේ තිබුණේ 96ටද කොහෙද වැරදි. ඔයාලා හදලා බලන්න එනවා 100ට. මොකද සර් අර මේව කරද්දී අර එහෙන් මෙහෙන් කොපි කරලා දාන්න පේස්ට් කරනකොට මොකක් හරි වැරදීමක් වෙන්නේ නැති. 96 එන්න බෑ. ඔයාලට බැලු ගමන් ඕන මොඩේට තේරෙනවද? දැන් මෙතන 100ට පල්ලෙහා 96 තියෙන තැන එතන කිසිම රේඛාවක් ඡේදනය වීමක්වත් ගෑවීමක් ස්පර්ශ වීමක් මොකුත් නැහැ. අනිත් එක 96ත් 100ත් අතර 4ක් තියෙනවා ඉඩ. එහෙනම් feasible තව උඩට යන්න පුළුවන් සුදු ප්‍රදේශ ඉතුරුයි. සර් 96 කියලා උත්තරේ ලියලා තිබුණා 96ත් 100 ගාවට යනකම් යන්න පුළුවන් ඉඩ තියාගෙන අපි 96 ඉන්නේ. එතනින්ම බැලුගාම් තේරෙනවා සර්. හරි පස්වෙනි එකටත් උත්තරේ හරි. මේක ඔයාලා මේ පේපර් එක කරද්දි මෙහෙමයි. අර 1200ට සමානයි කියලා අර මේ මුලින් මැදපු ලාභ රේඛාව අඳිනවා. හරිද? ඒක අඳින්න ඕන 4 වෙනි රෝම ඉලක්කමේදී. පස්වෙනි එකේදී අර ඔප්ටිමම් තැන හොයන්න කිව්වම අර මේ තද පාට කරලා අරයාගේ උඩම මාක් කරන්න. අර මම ඔයාලට පෙන්නන්න තමයි මේ දෙක මැදින් එකක් ඇන්දේ. ඒක විභාගෙට අඳින්නේ නැහැ. හරිද? ඔය නිකන් මැදින් දෙන්න අඳින්න ඕන. හරියට එන්නේ කෙනයි ගිහින් ඔප්ටිමම් වෙන තැන තියෙන කෙනයි. හරි. යමු රෝම ඉලක්කම් 6ට අන්තිම එකට. What will be the maximum profit රුවිනි can earn? රුවිනිට උපයන්න පුළුවන් උපරිම ලාභය කීයද? අපි හොයාගත්ත ලාභශිතේ රෝම ඉලක්කම්කේදී රෝම ඉලක්කම් 5ේදී හොයාගත්ත x නුයි y නුයි විකුණන්න ඕන ගාන. එහෙනම් මොකද කරන්න ඕන? ලාභශිතේට අපි රෝල්ස් විකුණන ගාන ආදේශ කරා. ගත්ත උපරිම profit එක ලියන්න නිසල maximum profit equal උපරිම ලාභය. උපරිම වෙන පොයින්ට් එක හොයාගත්තා. දැන් හොයන උපරිම වෙන ලාභය ලාභශිතයට අර පොයින්ට් එක ආදේශ කළා. maximum profit ඒ කියන්නේ 5 සමානයි 5 කියන්නේ ලාභය. ලියන්න සමානයි 5 අකුර සමානයි අපේ ලාභශිතය ලියන්න 15x ධන 20y. රෝම ඉලක්කම් එකේදී හොයාගත්ත ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එක. අර පළවෙනියටම ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් එකෙන් තමයි මුළු ගානම හැදිලා යන්නේ. ඔබ්ජෙක්ටිව් ෆන්ක්ෂන් දෙකයි එන්නේ එක්ක පිරිවැය සූත්‍රයක් එකක්. හරි. ඕකට x ටයි y ටයි අපි හොයාගත්තපු එක ලියන්න. ආර රෝම ඉලක්කම් 5ේදී ඔයාලා ලියන්න හරිද මේ හොයාගත්තපු ලක්ෂණ දෙක. x number of rows to carry a time. එක්වරකට rows ගෙන යන ප්‍රමාණය සමානයි 0යි. y numbers of sandwich to carry a time. එක්වරකට ගෙන යන සෑන්ඩ්විච් ප්‍රමාණය සමානයි 100. එකේ අපි උත්තරය අර a කියන මාක් කරපු එක ලියන්න ඕනේ. ඒක ලියන්න අමතක වුණා. හරිද? x බිඳුවයි y 100ක් වෙනවා කියලා ලියන්න ඕනේ. රෝම ඉලක්කම් 5ේදී. හරි. රෝම ඉලක්කම් 6 ඒ දෙන්න හොයාගත්ත පද දෙක ආදේශ කරමු. 15 ගුණ කිරීම ඊළඟ පේලියේ x ට දාන හොයාගත්තපු බිඳුව. 15 ගුණ කිරීම බිඳුව. 20 ධන 20 ගුණ කිරීම y ට ආවේ 100. 15 බිඳුවෙන් ගුණුනාම බිඳුවයි 20 100ෙන් ගුණුනාම ඩොලර් 2000යි. ඔය මේ දාද්දි කල්පනාවෙන් දාන්න හොඳේ අර සෙන්ටිමීටර් ගණන් හොයද්දි වර්ගඵලය හොයනවා නම් උඩට අනිවාර්යෙන් වර්ග සෙන්ටිමීටර අවස්ථන් උත්තරේට දාන්න පරිමාව හොයනවා නම් ඝන සෙන්ටිමීටර උත්තරේට දාන්න රුපියල් වලින් හොයනවා එකට 2000යි ඩොලර්ස්. ඒ කියන්න බෑනේ සර් ඉතින් කොහොම ලකුණු දෙයිද කියලා කපාවෙත් දන්නේ නැහැ ඩොලර් නැති වුණොත්. නෑනේ මිනුමක් නැති වුණොත්. ඒක නිසා 2000 ඔහොම ලියන්නේ නැහැ ඩොලර් 2000යි. අන්න හරි. අර මේ රෝම ඉලක්කම් 5 අරකට ලියන්න නිසා මේ x number of ලියන්න රෝම ඉලක්කම් 5ට මෙහෙම ලියවෙන්න ඕන x number of rows critical ඔයා ලියන්න number of rows carrier time කියලා ලියන්නකො අර ටික ඕනේ සමානයි බිඳුවයි time සමානයි බිඳුව ඊළඟට y number of අනිවාර්යෙන් ලියන්න හොයාගත්ත එක නොලිය ඉන්න එපා. එතකොට ලකුණු නෑනේ. y number of sandwiches to carry a time සමානයි 100. එකවරකට රැගෙන යන රෝල්ස් ප්‍රමාණය 0යි. එකවරකට රැගෙන යන සෑන්ඩ්විච් ප්‍රමාණය 100යි.
ලාභය උපරිම ඉකොනොමිකල් හරි ඒ ප්‍රශ්නේ නම් ඉවරයි තව තියෙනවා 2015 එකත් පට්ට අමාරුයි මේ මම 2016 සොයා තෝරගත්තේ මේ වැඩි 2015 මේ වගේ අමාරුයි මීට වඩා 2015 කරනවාද අදට ඇද්ද මීට වඩා ගොඩක් කට්ටිය අදහස කියන්න දැන් අමාරුයිද කීයද වෙලා දෙකමාරයි අපි එකටනේ පටන් ගත්තේ මොකද කියන්නේ කට්ටිය 2015 ගන්නවද අන්මියුට් කරලා කතා කරන්නේ නැත්නම් chat box එකට දාන්න කවුරුත් උත්තර දෙන්නේ නැහැ නේ නිසල මොකද කරන්නේ අඩුවේ 2015 එකේ තියෙන අර අන්තිමට කරපු ගාන වගේ ගන්න නේද 2015 ඊ මේ මගේ ආයිමත් මේ ඇයි අනේ ඩේට නැත්තේ පැකේජ් එක ඇක්ටිව් වෙලා නැද්ද ෂි ඔයාලට මම එනවද අයියෝ අදර ඇහුවේ 2015 අර සර් අන්තිමට හදපු ගාන වගේ ගන්න නේද ඕ අනේ මං මේ ඒක අහන් හිටියේ නෑ සර් එදා ඔව් මේ අන්තිමට මේ කරේ ඒක අමාරුයි ඔව් ඒ මං මේ සර් කරන වෙලේ නම් ඒ ගාන නම් බැලුවේ නෑ මේක ඒ જાති එකක් තමයි ඔව් ඒක දාලා තිබ්බද LMS එකට සර් ප්‍රශ්නේවත් නෑ මංගා ඒ අන්තිමටම අන්තිමටම කරපු එක නෑ ඒක සර් ලෙක්චර් එකේදී කියලා දුන්න වැරදි LMS එකට දාලා නෑනේ ඒ PDF එක ඒක නම් මතක නෑ ඔව් ඒක තමයි 2015 එක අන්නේ જાති එකක් මේ අමාරුයි මොකද කියන්නේ කට්ටිය පස්සේ දවසක කරනවද මේට වඩා ගොඩාක්ම වෙනසක් පස්සේ අර මේ වතුර පිරිපහදු මධ්‍යස්ථාන දෙකකින් නගර තුනකට වතුර බෙදා හරින විදිය ගැන ඒකට ගොඩක් කියලා යනවනේ ඔව් පස්සේ කරමු එහෙනම් අපි මේ දැන් කරපු ප්‍රශ්නේ අපිට අර මේ තියෙන අර ලයින් එක feasible point එකට වෙනකන් අරන් යන එක ගත්ත එක අපි හරිද කියලා බලන්න විදියක් නැද්ද ඒක නිකන් equation එකේ වගේ ඕ මේ සමගාමී සමීකරණ වලින් ඔන්න දැන් අපිට ඒක හලෝ බලන්න හැම තැනදීම බෑ මොනවා හරි දෙකක් ඡේදනය වෙන තැන නම් ගෙනියන්න පුළුවන් අන්තිම කොන අන්නේ වෙලාවට විතරයි අපිට සමගාමී සමීකරණ වලින් බලන්න පුළුවන්. නිසල ඔය පල්ලෙහාට තියෙන තැනකින් මේ රේඛා දෙකක් ඡේදනය වෙන විදිහට අඳින්නකෝ. රේඛා දෙකක් ඡේදනය වෙන විදිහට අඳින්න. ප්‍රස්ථාරික. අන්න හරි. අන්න අර ඡේදනය වෙන තැන මාක් කරන්න. ඡේදනය වෙන තැන මාක් කරන්න. හරිනේ. දැන් ඒ ඡේදනය වෙච්ච එක උඩින් යන විදිහට අඳින්න රේඛාවක් තේරෙනවනේ මං කියන එක ඔය නෑ ඡේදනය වෙච්ච එකනයි අර ඇඳපු දෙන්නයි මැදින් යන විදිහට අනේ නෑ මේ පැත්තට නෙමෙයි හලෝ ඔය දැන් ඔයා කෙලින්නේ නැන්ද හරස් අතට හිතන්න හරස් අතට ඔය දෙන්න දෙකට කැපිලා යනවා වගේ හරියට නිකන් නෑ අනේ නෑ කොහොමද කියන්නේ දෙයියනේ ඔයා ඔය දෙන්න මේ ඔය මං ඇඳපු රේඛා දෙක මේ x ගේ y ගේ ස්පර්ශ වෙන ගානටම දික් කරා දික් කරා එතන දාන්න 10යි කියලා ඉලක්කම රයිට් මෙතන දාන්න 5යි කියලා හරි 10යි 5යි මැද 8
මාක් කරන්න. ආන්න එතන ඉඳලා යන්න අර ඡේදනය වුණු තැන ගෑවෙන විදිහට. කෝ අන්න හරි අම්මා. නියමයි. අර ප්‍රශ්නේ අහපු කෙනා අපේ ඔන්න ලාභ රේඛාව මේ පැත්තේ වම් පැත්තේ ඉඳලා අපි උඩහට ගෙනහිල්ලා නවත්තන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රස්ථාරයක් ඇඳලා තිබ්බනම් ඔන්න ඔහොම අර මෙතන අපිට එහෙම තැනක් එන්න තිබුණා අපේ රේඛාව ගණන් දීලා තිබ්බේ ඒකයි අපිට එහෙම නොවුනේ එහෙම නැත්තම් ගොඩක් වෙලාවට සමාන වෙන විදිහට දෙන්නේ නැහැ මෙතන මම හිතන්නේ ගණන් වල ප්‍රශ්නයක් ඇති මොකක් හරි ඉලක්කම් වල නැත්නම් එහෙම සමාන එන්නේ විදිහට දෙන්නේ නැහැ මොකද සංකීර්ණයි එතකොට මේ ලක්ෂ ගොඩක් එනවනේ. ඔන්න ඔය වගේ එක තැනකට එන විදිහට මේකේ ෆීජන් එක ඉවර වෙන්නේ අන්න අර දෙන්න ඡේදනය වෙන තැන පේනවනේ. එතනින් එහාට තව සුදු ඒව නැහැ. එතනින් එහාට ගෙනියන්න බෑ. උඩරිම එච්චරයි උඩට ගෙනියන්න පුළුවන්. අන්න එහෙනම් අපිට හොයන්න පුළුවන් අර එකට කැපිලා තියෙන අක්ෂ දෙක ඔයා හිතන්නේ ඒකේ තියෙන සමීකරණේ නිකන් 5x ධන 6y සමානයි 600 5x ධන 4 අන්න උන් දෙන්න ගන්නවා දානවා සමගාමී සමීකරණයට ධන 5x ධන 5x දෙන්නගෙම තියෙනවා. එහෙනම් මොකද කරන්නේ? වැඩි එකාගෙන් අඩු එක අඩු කරනවා. පළවෙනි සමීකරණේ 5x ධන 6y සමානයි 600න් අඩු කරනවා. දෙවෙනි සමීකරණේ 5x ධන 4y සමානයි 480. ධන 5x දෙන 5x කැපිලා x ටයි y ටයි අගයක් එනවා. අන්න අර ඡේදන ලක්ෂයේ අග එනවා. අපිට හොයාගන්න පුළුවන් අපි ගතපු උත්තරේ හරිද කියලා. ඔය જાතියේ විදිහට ආවොත් මේ දැන් ආවගේ විදිහට આવුතින් අපිට අර උපකල්පනයේ ඔලුවට ගන්න වෙනවා. මෙතන සමාන වෙන තැන් ගොඩක් තියෙනවා. සමාන වෙන්නේ ලක්ෂ උඩම තැනදී. එහෙනම් අපි ගන්න ඕන මේ ගත්තේ එකයි. ඒ වල ඉඳලා අර තරු ලකුණට යනකම් හැම තැනකදීම ලාභ රේඛාවයි මේ 5x ධන 6යි වෛශිතයයි සමාන වෙනවා. ඒත් ගන්නේ අතන. මතක තියාගන්න ඒක. හරිනේ? හරි හලෝ thank you. හරි. එහෙනම් මේ එන් කරමුනේ තරුෂි. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මේ කරපු එක සම්බන්ධව. කොතන හරි අවුලක් තියෙනවා නම්. හරි අවුලක් නැහැ වගේ. එහෙනම් මේ එන් කරමුනේ තරුෂි. තරුෂි නිමේෂිකානේ ලින්ක් එක දුන්නේ අපිට. එහෙනම්ද? ඔව් එහෙනම් කියන්න. ඕකේ අර ප්‍රොෆිට් එක 1200 කියලා අරගෙන අපි රේඛාව දෙන්නේ. ඕ මේ රේඛාව උඩට ගෙනියන කොහොමද හරියටම ඡේදනය වෙන තැන ඒක හොයාගන්නේ? ඉතින් ඡේදනය වෙන තැන ඒක නම් ඉතින් S මට්ටමින් ඉතින් බලන්න වෙනවා. දැන් අපි දැන් ඔය 96 තියෙන්නේ. ඔව් එතකොට අපි දැන් මේ රේඛාව උඩට ගෙනිච්ච 96 නෙමෙයි 97න් වගේ තරම මේ රේඛාව ඡේදනය වෙනව නේද? ඔව් ඉතින් 97යි 100යි අතර පේනවනේ සුදු තැනක් ඉතුරු වෙනවා. සුදු තැන චුට්ටක්වත් ඉතුරු වෙන්න බෑ. දැන් ඔයා හිතන්නේ මේක මෙහෙම ඔයා කියන්නේ මේ y අක්ෂය 97 ගාවටම ගෙනියනවා. එතකොට මෙයා සමාන්තර නිසා x අක්ෂයෙන් යනවා 117 ගාවට විතර. මේ x අක්ෂය 117 ගාවටයි y අක්ෂය 97 ගාවටයි යනවා කියලා හිතන්න. අන්න එහෙම රේඛාව මෙයා ඇන්දොතින් නිසල එක ඇඳලා පෙන්නන්න. නිසල ආයේ ඉතුරු ගාන හදන්නේ කවද්ද? අපි බලමු ෆ්‍රී වෙලාවක. නිසල යන්න y අක්ෂයේ 97 ගාව තිතක් තියන්න. 100ට චූට්ටක් පල්ලෙහි. පොඩක් තිතක් තියන්නකෝ 97 ගාව. හරි පොඩ රවුන්ඩ් කරන්න. පැහැදිලිව පේන්නේ. හරි. මේ හරි x අක්ෂයට එන්න x අක්ෂයේ 117 ගාවින් තිතක් තියන්න. පොයින්ට් එකක්. 117. අන්න හරි. අර n දෙක ඔය පොයින්ට් දෙක යා කරන්න. ඔය පොයින්ට් දෙක යා කරන්න. ඒ අතුයි අර කලින් යන්න පොයින්ට්. හරි. හරි. දැන් මේකෙත් පේනවනේ අර තරු ලකුණ ගල්ලෙහා ටික කොහොමවත්ම ගන්න බෑ. මොකද අර පාටුණු ප්‍රදේශයෙන් ගිහිල්ලා තියෙන ඒවා කැපිලා. එහෙනම් අදාළ ප්‍රදේශ ඒ ප්‍රදේශේ හෙලෝ හරි
අර තරු ලකුණ තියෙන හරියම වගේ ප්‍රදේශයට පල්ලෙහා ප්‍රදේශයෙන් එන්න බෑ ඔප්ටිමම් පොයින්ට් එක. මොකද පේනවනේ අසමානතාව ඔප්පු වෙලා නැහැ දෙකම. එකක් නම් ඔප්පු වෙලා පේනවනේ එක රේඛාවකට පහලින් ඒත් මෙයාට උඩින් ගිහිල්ලා. එහෙනම් ඒ ටික ගන්න බෑ. තරු ලකුණට උඩින් ටිකක් තමයි එන්න ඕනේ. හැබැයි අපිට මෙතන ඉන්න බෑ. පේනවද? අර පේනවද සුදු ප්‍රදේශය අපේ feasible කියලා අපි කිව්ව සුදු ටික. එච්චරක් අපිට තව ඉස්සරහට යන්න හැකියාව තියෙනවා. එහෙම තියාගෙන අපි මෙතන ඉන්නේ නැහැ. අපිට ලාභය උපරිම කරගන්න තව නිමවම වැඩි කරන්න අපි දැන් ඕන 10000ක් හදනවා 10100ක් හදන්න පුළුවන්. අපි එහෙමයි කියලා 10100 හදන්න නැතුව 10000න් ඉන්නේ නැහැ. අර සමානතා දෙක මෙතෙන්දී ඔප්පුණා කියලා. මෙතෙන්දී ඔප්පුණා කියලා නවතින්නේ නැත්තේ මොකද අපිට තව 10100 දක්වා තව 100ක් ඒකක වැඩි කරන්න හැකියාව තියෙනවා. එහෙම තියාගෙන අපිට ඉන්න අයිතියක් නැහැ. මේ සුදු ටික නැති වෙනකන් අන්තිම කොනට යනකන් අපිට ලාභ රේඛාව උඩට ගේන්න වෙනවා. අන්න ඒක නිසා තමයි හලෝ අපි ගෙනියන්න පුළුවන් තැන කොනටම වෙනකන් ගෙනියන්නේ. අපිට පේන මේ දෙන්න සමාන්තර නිසා මෙයාගේ උඩටම ගෙනියන්න පුළුවන්. එහෙම සමාන්තරේ වෙන්නේ මේ ගොඩක් වෙලාවට දෙන්නේ. ඒක නිසා මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. කැපිලා යන තැනක් ඡේදනය වෙන තැනක් එන්නේ. එතකොට අර පල්ලෙහා අපි චූටියට ඇඳු ප්‍රස්ථාරي වගේ එක තැනයි එන්නේ. අපිට ඒ තැන සමගාමී සමීකරණයට දාලා ඉස්සෙන්දලා x ගේ y ගේ යගේ හොයලා අපි ප්‍රස්ථාරය ඇතුලින් ගත්තපු උත්තරේ හරිද කියලාත් අපිට බලා ගන්න පුළුවන්. හරිනේ? ඒක පැහැදිලිද අපි නවතින්නේ නැති හේතු 97න්. සුදු තැනක් ඉතුරු වෙන්න බෑ. කොන සුදු තැන නැති වෙනකම්. මොකද ඒ අර අසමානතා දෙකත් ඔප්පු වෙන්න ඕන. අපි යනවයි කියලා ඔහේ යන්න බෑ. අසමානතා දෙකත් ඔප්පු වීගෙන ඕන යන්න. ඒ ප්‍රශ්නේ අහපු කෙනාට තාම අපහැදිලිතාවයක් තියෙනවද? හරි thank you දේර්නාද. හරිනේ. වෙන ප්‍රශ්න තියෙනවද? දැන් මේ උපරිමයට ගන්නම උඩටම යන්න ඕනේ එහෙමනම්. ඔව් ඔව්. ඒ ලාභය අපි බලන්නේ ඕනම ව්‍යාපාරයක් උපරිම කරගන්නනේ. එහෙනම් ලාභ රේඛාව උඩට ගෙනියන්නේ. ඒ උඩට ගෙනියන එකෙත් මේ වගේ හදිස්සි අවස්ථාවක සමාන්තරව ගිහින් අරයාගේ මතටම පතිත වුණොත් රේඛාවක් උඩදී තමයි අපේ ලාභය උපරිම වෙන්නේ. පල්ලෙහාට එන්නේ රේඛාවේ ලාභය අඩුයි. ඒකයි අපි අර තරු ලකුණ ගාවින් අපේ ඔප්ටිමම් පොයින්ට් එක නොගෙන ඒ ගාවින් ගත්තේ. මොකද එතන මෙයා මේ තරු ලකුණ ගාව ලාභي 100යි නම් අතන 110ක් ලාභي තියෙනවා. ඒකයි අපි ඒ තෝරන්නේ. ඒගේ තරු ලකුණ ගාවිදී දෙන්නගෙම අපේ මේ අර මේ සීමාවන් දෙකත් ඔප්පු වෙලා සියල්ල ඔප්පු වෙලා ලාභෙත් උපරිම වෙලා හැමදේම හරි. ඒත් ඒ දෙන්නගෙනුත් ඒ තමයි ඒකයි රේඛාවේ උඩම තැන ගන්න. හරි හරි බං thank you. තව පැහැදිලි තැන් තියනවද? දෙදස් 15 බැලුවා නම් ඕක ගොඩක් ප්ලේසි. කියන්න බෑ අපිට දැන් මේක විදි දෙකක් නේ. ඒ විදිහට එයිද මේ විදිහට එයිද කියලා දෙකෙන්ම කරගෙන තියාගන්න එක ලේසි. එහෙනම් යමුනේ. එන්ඩ් කරමු. නිසල ඔයානේ හොස්ට්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් එන්ඩ් කරමු. හරි වෙල්කම්. ඔව් නිසල දැන් පැය දෙකක් තිස්සේ විතර හිටගෙන. නිසල thank you අපිට link එක දුන්නු තරුෂී නිමේෂිකා thank you. හරි එහෙනම් එන්ඩ් කරමු. thank you බං ඔයාලා කට්ටියට thank you. welcome. thank you ඉරේෂා නිසල welcome. thank you බං. මචං. thank you මචං. thank you welcome. Thank you. අර සර්ගේ PDF වල මේ සමහර තැන් ප්‍රශ්න තියෙනවා. ඔයාලට ආපු උත්තරේ වැරදි කියලා හිතලා කපලා ඒක ලියා ගන්න එපා. ගොඩාක් තැන් වැරදි තියෙනවා. අර පරිමාව ගණන් වල එහෙම සමහර වෙලාවට සර් දෙකෙන් ගුණ වෙන්න ඕනේ වෙලාවයි දෙක දාලා නැහැ. තනි කරම වැරදි. ඒව නම් ලියා ගන්න එපා. printing mistake. ඒ නිසා තමන් හදන්න. කවදා සර් කියලා තියෙන දේ තමන් හදන්න නැතුව කෙලින් පිළිගන්න යන්න එපා. තමන් හදලා ඉන්න.
ඕක බල බල හදන්න යන්නත් එපා. එතකොට කිසිම දියුණුවක් නැහැ. Taman හදලා ඉවර වෙන්න. වැරදෙන්න හරි හදන්න. හදලා ඉවර වෙලා අර සර් කරලා තියෙන එක දිහා බලන්න. එතකොට තේරෙනවා Tamanට වැරදුනේ කොතෙන්ද? මම මෙතෙන්ට ආදේශ කරලා තියෙන්නේ මේක. එහෙනම් මෙයා නෙමෙන්න ඕනේ මේක කියලා තේරෙනවා. මම නම් වැරදෙන්න හරි සේරම ටික අනුලක්කන් ටික හදාගෙන ගිහිල්ලා වැරදෙනවා. ඊට පස්සේ බලනවා සර් කියලා දෙනවා. වැරදුනේ මෙතන. ඊට පස්සේ ආයෙම තනියෙන් හදන්න. හිතන්න පරිමාව ගණන් වල සර් දීලා තියෙන එක දිහා බලන්න එපා. ඒ බැලුවොත් මේකද මේක තමයි මාත් ගන්න හිතන් හිටියේ කියලා අපි ගන්නවා. ඒක බැලුවම මොකද අපිට තේරෙනවනේ මෙයා අරන් තියෙන මෙහෙමයි කියලා. ඒත් එපා. මොකද විභාගෙදි සර් උත්තරේ දීලා තියෙන එක දිහා බලන්නේ මේනේ අපි හදන්නේ. අපි තනියෙන් මොලේ කල්පනා කරලා හිතන්න ඕන මොන කැලි දෙකද එකතු කරලා මේතෙන්ට පරිමාව ගන්න කියලා. කොහොමද ගන්න කියලා බලන්න ඕන. එහෙම කරොත් අර මට මතකයි අමාරු ගාන එහෙම try කරන්න තනියෙන් පුළුවන්ද කියලා. ඒක පුරන්න සුපිරි ඉතින් වැඩක් තමයි.